තිරුවන් සරණයි කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි ධර්ම සාකච්ඡා වාරයේ 45 වන ධර්ම සාකච්ඡා වාරයයි අද දවසේදීත් මේ ආරම්භ කරන්නේ සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දීවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලු අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලු අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලු අයං බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි සෑම සෙනසුරාදා දිනකම සිදු කරන සජීවී ධර්ම සාකච්ඡා වාරයේ 45 වන ධර්ම සාකච්ඡා වැඩසටහනයි අද දවසේදීත් මේ විදිහට ආරම්භ කරන්නේ. රත්නපුර පදිංචි සුපින්වත් ව්‍යාපාරික ජයලාල් ප්‍රේමසිංහ පින්බර මැතිතුන්, ඒ පින්වන්ත සාන්තිරන්තුංග පින්වත් මැතිණිය, ඒ පින්බර දරුවන් විසින් නිර්මාණය කළ මිනිපුර අමාසාන්ති තපෝවන ආරණ්‍ය සේනාසනයේ සිටයි 45 වන ධර්ම සාකච්ඡා වාරයත් මෙහෙවනු ලබන්නේ. ඔය ඇත්ත අහලා තියෙන පළවෙනි ප්‍රශ්නේ තමයි අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ, නාම රූප නිසා විඥානේ හටගනී, විඥානේ නිසා නාම රූප හටගනී. මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන සේක්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි කියලා. කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි, මහා නිදාන සූත්‍රයේ ඔය ගැන මෙහෙම සඳහන් වෙනවා. ආනන්දය යම් මේ පත්‍යකින් නාම රූප ධර්මයෝ හට ගන්නවා නම් එහෙම පත්‍යක් තියෙනවා. එතකොට ආනන්දය යම් පත්‍යකින් නාම රූප ධර්ම හට ගන්නවාද කියලා ඇහුවොත් එහෙම පත්‍යක් තියෙනවා කියලා කියන්න ඕන. මොන පත්‍යෙන්ද නාම රූප ධර්ම හටගන්නේ කියලා ඇහුවොත් ඔහුට කියන්න ඕන විඥානයේ නිසයි නාම රූප ධර්ම හටගන්නේ කියලා. භාග්‍යවතුන් වහන්සේ නැවතත් තවදුරටත් දේශනා කරනවා. යම් මේ පත්‍යකින් විඥානයේ හටගන්නවා නම් ඒ විඥානයේ හටගන්නේ හිම පත්‍යක් තියනවාද කියලා කවුරු හරි ඇහුවොත් ඔහුට පිළිතුරු දෙන්නට ඕන තියනවා කියලා. විඥානයේ හටගන්න පත්‍යකුත් තියෙනවා. හටගන්නවන පත්‍යක්. මොන පත්‍යෙන්ද විඥානයේ හටගන්නේ කියලා ඇහුවොත් එහෙම අහන කෙනාට පිළිතුරු දෙන්නට ඕන නාම රූප පත්‍යෙන් තමයි විඥානයේ හටගන්නේ කියලා. භාග්‍යවතුන් වහන්සේ තවදුරටත් දේශනා කරනවා ආනන්දය, මෙසේ නාම රූප පත්‍යෙන් විඥානයේ හටගන්නවා, විඥාන පත්‍යෙන් නාම රූප හටගන්නවා, නාම රූප පත්‍යෙන් ස්පර්ශය හටගන්නවා, ස්පර්ශ පත්‍යෙන් වේදනාව හටගන්නවා, වේදනා පත්‍යෙන් තණ්හාව හටගන්නවා, තණ්හා පත්‍යෙන් උපාදානය හටගන්නවා, උපාදාන පත්‍යෙන් භවය හටගන්නවා, භව පත්‍යෙන් ජාතිය හටගන්නවා, ජාති පත්‍යෙන් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස කියන මේවා පහළ වෙනවා. මේ සියලුම දුක් කරදර සියල්ලගේම උප්පත්තිය මේ විදිහට වෙනවයි කියලා.
පින්වත්නි ඔය ඇත්තෝ යම් දවසක මැරෙද්දී ඔය ඇත්තන්ට ඇති වෙනවා මානාසන්න අවසන් චිත්ත වීතිය. මේ වර්තමාන භවී අන්තිම සිත් පරම්පරාව. ඒ අන්තිම චිත්ත වීතියේ ඒ සිත් පෙළේ පින්වත්නි ඔය ඇත්තන්ට ඒ මොහොතේ තිබ්බොත් කුසල අකුසල මොනම හෝ ගරුක කර්මයක් ආසන්න ආචින්න කටත්තා කර්ම ඒ හතර ආකාරී එක් ආකාරයක කර්ම නිසා කර්ම නිමිති ගති නිමිති කියන අරමුණු තුනෙන් එකක් අරගෙන පින්වත්නි ඒ මානාසන්න චිත්ත වීතියේ ජවන් සිත් 7 පහළ වෙනවා. ඒ ජවන් සිත් 7ට පින්වත්නි විපාක විඥානයක් ලැබෙනවා. හැබැයි මේ ගරුක කර්ම ආසන්න කර්ම ආචින්න කර්ම කටත්තා කර්මය කර්ම නිමිති ගත් නිමිති විදිහට ඒ අරමුණක් ගත්තේ. ඒ අනුව පින්වත්නි ඔය ඇත්තන්ගේ ඒ චිත්ත වීතියේ ජවන් 7 ගියාට පස්සේ අවසානයේ චුති ඇති වෙන්න ඕන. හතර ආකාරයකින් එක් විදිහකට. චුතියෙන් පස්සේ පින්වත්නි මේ සිතින්ද ඒ ප්‍රතිසන්දි විඥානය පහළ වෙනවා. එතකොට විඥානය පහළ වෙනවා. විඥානයේ පහළ වෙද්දිම ඒ විඥානයේ වේදනා සංඥා සංකාර කියන නාම ධර්ම තුන ඒ වගේම පින්වත්නි රූප ධර්ම කියන මෙන්න මේ ධර්මතා එතනක් තියෙනවා. එතකොට විඥානේ නාම රූප ධර්ම වලටපත් වෙනවා. අවිද්‍යාව නිසා සංස්කාර ඇසෙනවා. එතකොට සංස්කාර කියන ගරුකාසන්න ආචින්න කටත්තා විදිහට ගත්ත කුමන හෝ විදිහකට පින්වත්නි කර්මෙහිඳ ඒ කිනාගේ ප්‍රතිසන්දි විඥානය පින්වත්නි කර්ම විපාක විදිහට ප්‍රතිසන්දි විඥානය පහළ වෙනවා. විඥානයේ නාම රූප ධර්ම වලට පහළ වෙන විඥානයේ නිසා නාම රූපය පහළ වෙනවා. එතකොට ඒ නාම රූපය නිසා පින්වත්නි නැවත විඥානය පහළ. මොකද නාම රූපවල පින්වත්නි විඥානයේ අනිවාර්යයෙන්ම වේදනා සංඥා සංකාර යෙදෙන්න ඕනේ. මෙතෙන්දී ප්‍රතිසන්දි විඥානයේ එතකොට ප්‍රතිසන්දි විඥානයේ වේදනා සංඥා සංකාර යෙදෙන්න ඕන. හැබැයි විඥානය කියන්නේ ආරම්මන විඥාන ලක්ෂණං චිත්තං කියන අරමුණු දැනීමේ ස්වභාවය වන විඥානයේ මෙතෙන්දී පහළ වුණේ අර ජවනයන්ගේ විපාකයේ විදිහට ගරුකාසන්න ආචින්න කටත්තා කර්ම වැඩපිළිවෙලට ආවේනික විදිහට. එතකොට ඒ විඥානයේ පින්වත්නි නාම ධර්මයෝ පහළ වෙනවා. ඒ වාගේ මෞපියන්ගේ මෙතන සුඛ ඩිම්බාදී ඇසුරෙන් කල රූපේ විදිහට වස්තු දසක කාය දසක භාව දසක ආදී පහළ වෙන රූපේ පහළ වෙනවා. ඒත් විඥානයේ නාම රූප වලට නාම රූප නැවත විඥාණයට මේ විදිහට පින්වත්නි එකිනෙකටපත් වෙනවා. වේදනා සංඥා සංකාර අනිවාර්යෙන් විඥානයේ යෙදෙන්නම ඕන. විඥානයේ පහළ වෙන්නේ වස්තු රූපයක් නැති තැනක වස්තු රූපයක් ඕනමයි. අරූපී අසඤ්ඤ වගේ තැන් ඇරෙන්න. එතකොට වස්තු රූපේ අවශ්‍ය වෙනවා. මෙතනදී රූපේ අවශ්‍ය වෙනවා. පින්වත්නි ඒ විදිහට විඥානයේ නාම රූප වලට නාම රූප විඥාණයට පත් වෙන වැඩපිළිවෙලේ නාම රූප පත්‍යෙන් විඥානයේ හට ගන්නවා. එතකොට කලින් භවයේ නාම රූප ධර්මයෝ නිසා විඥානයේ පහළ වෙනවා. කලින් භවයේ නාම රූප ධර්මයෝ නිසා විඥානයේ පහළ වෙනවා. විඥානය නිසා නාම රූපයෝ පහළ වෙනවා. අන්න නාම රූප නිසා ස්පර්ශය වෙනවා. ස්පර්ශය නිසා වේදනාව වෙනවා. වේදනාව නිසා තණ්හා වෙනවා. තණ්හා නිසා උපාදාන වෙනවා. උපාදාන නිසා භව වෙනවා. භව නිසා ජාතිය වෙනවා. ජාතිය නිසා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස ආදී පහළ වෙනවා. මේ විදිහට දුක් රැසී උප්පත්තිය සිද්ධ වෙනවා. නාම රූප විඥාණයට විඥාන නාම රූපයට තව බොහෝ ගැඹුරින් ඔය ඇත්තෝ ඒ කවුන අවබෝධ කරගෙන කටයුතු කරගත යුතුයි. පින්වත්නි ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ ප්‍රසිද්ධ ස්වාමින් වහන්සේලා කිහිප නමක් කංචුක පූජාවට ගරහමින් මිනිසුන්ද එහි සමාදන් කරවන්නේ එවැනි පූජාවක් ත්‍රිපිටකයේ නැති බවත් දෙමාපියන්ට සලකන්නේ නැති අය සිදි ඔළුවේ තියන් චෛත්‍ය වටේ කැරකෙන්නේ නැතුව අම්මට චීත්තයක් අරන් දිය යුතුයයි පවසමින් බුද්ධ පූජාවන්ටද ගරහන්නේ
දෙමව්පියන්ට සලකන්නේ නැති අය බුද්ධ පූජා තියන වෙලේ දෙමව්පියන්ට යමක් එයින් අරන් දුන් විට මහත්ඵල වන බව පවසමින් ඒ බණාසන ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඒ හිස් බිස්සූනගේ කීමට බුද්ධ පූජාවන්ට පළතුරු පූජාවන්ට මල් පූජාවන්ට කංචුක පූජාවන්ට ගර්හා කරන්නේ ඒවා කරන්නම් මිත්‍යා දෘෂ්ටිකයින් බව පවසමින් ඒ ස්වාමින් වහන්සේලාගේ ධර්ම දේශනාවක් පුරාම ඇත්තේ දෙතිස් කතා මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කර දෙනසේක්වා පින්වත්නි රුවන්මැලි චෛත්‍යරාජානන් වහන්සේ ළඟට ගිහිල්ලා කංචුකයක් අරගෙන පින්වත්නි කංචුකේ අරගෙන ඒ උතුම් පිම්බිමට ගිහිල්ලා බොහෝ පිරිසක් එක්ක කංචුක පූජාව කරනකොට ඒ කංචුක පූජාව කරන දුවගේ පුතාගේ අම්මා තාත්තා ජීවතුන් අතර ඉන්නවනම් ඒ අම්මා තාත්තත් එතෙන්ට එක්කන් ගිහිල්ලා ඒකට සම්බන්ධ කරගන්නේ නැහැ කියලා ඔය ඇත්ත හිතනවාද? ඔය ඇත්ත හිතනවාද පින්වත්නි ධර්මයේ හැසිරෙන ඇත්තෝ අනිවාර්යයෙන්ම ආදරණීය අම්මා තාත්තා තුල සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥාදී ඉපදවිය යුතු හින්දා ඒ වෙනුවෙන් කටයුතු කරන්නේ නැහැ කියලා. අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. පින්වත්නි ඒක කළ යුතු වෙනවා. එතකොට අර දුව පුතා කංචුක පූජාව ඒ ආදරණීය පින්බර අම්මා තාත්තම ඉස්සරහා තියාගෙන අම්මේ තාත්තේ මේ පූජාව කරන්න කියලා ඒ කංචුක පූජාවෙන් සුරන්නමාලී චෛත්‍යරාජානන් වහන්සේ පලන්දනකොට සමහරලාවට ඒ දුව පුතාම තමයි අවශ්‍ය කරන ඒ ඇඳුම් එහෙම අම්මලට දීලා තියෙන්නේ. ඇඳුම් අඳලා තියෙන ඒ වගේ අඩුපාඩුවක් කරන්නේ ඒ දරුවෝ බෞද්ධය එහෙම කරන්නේ. බෞද්ධ නමින් ඉන්න ඒ ශ්‍රමණ වීසේ ගත්ත පැවිදි වීසේ ගත්ත හිස් පුද්ගලයෝ එහෙම කිව්වට ඒ වාගේම උපාසක උපාසිකා වීසේ ගත්ත හිස් පුද්ගලයෝ එහෙම කිව්වට පින්වත්නි සැබෑ බෞද්ධ ධර්මයේ දන්නා ධර්මයේ හැසිරෙන පිරිස මව්පිය උපස්ථානයන්ගේ ඉඳලා පින්වත්නි කටයුතු කරන්නේ මව්පියන්ට සියලු පහසුකම් දීලා ඒ වාගේම පින්දහමුත් කරවලා මුළු ජීවිතේම ආලෝකමත් කරමින් ඒ නිසා එහෙම කියන පින්වත්නි ඒ පින්වත් ස්වාමින් වහන්සේලා ඔවුන්ගේ දෘෂ්ටියට ඔවුන්ට ආවේනික කර්ම විපාකේ ලබාවි. ඔය ඇත්තෝ ඒ වැරදි මිත්‍යා දෘෂ්ටි සරණ යන්න එපා. දුන් දේ විපාක තියෙනවා අත් දින්නම්. විතට පමනවා දෙන දේ විපාක තියෙනවා. මහා දාන පූජාවන්ගේ විපාක තියෙනවා. මිලවත් තියෙනවා පරලොවත් තියෙනවා. මවට කරන හොඳ නරක දෙකේ විපාක තියෙනවා. පියාට කරන හොඳ නරක දෙකේ විපාක තියෙනවා. මේ ආදී විදිහට පින්වත්නි දසවස්තුක සම්මා දිට්ඨිය තුල ඉඳමින් කටයුතු කරන්නට ඕනේ. කර්මය නාම රූප ධර්මවලට අනිවාර්ය පත්‍ය ධර්මයක්. නාම රූප ධර්මවලට කම්මපච්චයෝ කියන පත්‍ය ධර්මයේ අනිවාර්ය කාරණාවක්. ගුණ මහත්යෙන් අනුන බුදුරජාණන් වහන්සේට කරපු ඒ කංචක පූජාව අතිශයින්ම මහත්ඵල මහානිසංසයි. පින්කම් කරන එක නවත්තවමින් පින්කම් කෙටි කරන්නට පින්වත්නි ඔය වගේ මිත්‍යා දෘෂ්ටිය මිශ්‍ර වචන කවුරු හෝ කියනකොට පින්කම් කෙටි කරන අයට පින්කම් කොට කරන අයට ලකුණ්ඨක බද්දිය හාමුදුරුවන්ගේ චෛත කතාව මතක් කර ගන්නම වෙනවා. පින්වත්නි නාම රූප ධර්ම ගැන නිරවුල් වැටහීමක් නැතිකමත් ඒ නාම රූප ධර්ම වලට කර්මයේ පත්‍ය වන ආකාරී නොදන්නාකමත් ඒ වාගේම සදහැබර බෞද්ධ ගිහි පින්වතුන් වගේම පැවිදි පින්වතුන් වහන්සේලා කංචක පූජා කරන අය නොකරන අය නෙමෙයි. කරන අය අනිවාර්යයෙන්ම මව්පියන්ට සලකනවා. කංචක පූජා කරන අයගේ ඒ දිගට තියෙන කංචුකයේ ඉස්සරහම තැනක ඒ කරන කෙනාගේ අම්මා තාත්තත් අනිවාර්යෙන් ඉන්නවා. එදාට ඒ අම්මා තාත්තා බොහෝම සතුටින් කංචුක පූජාවත් එක්ක හරිම සතුටින් බොහෝ පින්කම් කරගන්නේ දරුවන්ගේ අතින්ම සමහරලාට බත් කටක් කමින් වෙන්න පුළුවන්. පින්වත්නි සදහැබර බෞද්ධයෝ ඒ වගේ පින්කම් කරනවා නම් ඔවුන් අනිවාර්යයෙන්ම මව්පියන් රැක ගන්න අයත් වෙනවා. එහෙම නැති උදවිය බෞද්ධ නාමයට ගන්න පුළුවන් කමක් නැහැ. ඒ අය කංචුක පූජාවක් කරන්නේ නැති අය. ඉතින් එහෙම කරන්නේ නැති උදවියට
කංචුක පූජා කරන අය අරගෙන ඒ ඇයට එහෙම කරන්න නැතුව සලකන්න කිව්වට තේරුමක් නැහැ. එහෙම කරන කංචුක පූජාදී කරන අය කොහොමත් මව්පියන්ට සලකනවා. මව්පියන්ට අපෝපස්ථාන ආදී කරන ඔවුනුත් මේ පෙරහැරවල වලට එක් කරගෙන යනවා. එහෙම නොකරන උදවියකදී මෙහෙම කරන උදවියට ආරෝපණය කිරීමේ තේරුමක් නැහැ කිය යුතු වෙන්නේ. පින්වත්නි, මව්පියන්ට සලකන්නේ නැති අයට සලකන්න මව්පියන්ට ওই විනෝද වෙමින් ওই රාගයේ මිශ්‍ර වෙඳීමෙන් ඔය දේශ මොහ ආදී එක්ක ওই විදිහට තණ්හා දිට්ඨි මාන ආදී පුරවාගෙන ඔහොම කටයුතු කරන්නේ නැතුව මෙන්න මේ විදිහට කටයුතු කරන්න කියලා පින්වත්නි ආදර්ශයේ තියෙන කවුණු අරන් පෙන්වන්න ඕන. බලන්න කංචුක පූජාව කරනකොට ඒ කංචුක පූජාව කරන දුව පුතා තමන්ගේ අම්මා තාත්තත් එක්කන් යන විදිහ ඒ වගේ ඔබත් මේ වගේ පින්කම් කරගන්න අම්මා තාත්තත් ධර්මයේ හසුරවන්න අම්මා තාත්තට සද්ධාව නැත්තම් සද්ධාව උපදවන්න ඒව කරවන්න පුළුවන් ක්‍රියාමාර්ග නේද මෙහෙම කියලා අර නොකරන උදවියට මේ කරන අයව පෙන්නලා ඒක ආදර්ශයට අරගෙන හැසිරෙන්න කියලා කියනවා. ඇරෙන්න පින්වත්නි, අර විදිහට මිත්‍යා දෘෂ්ටිය සරණ ගිහිල්ලා නොදන්නා කවුණ කියන්න හොඳ නැහැ. ඒ නාම රූප ධර්ම ගැන නොදන්නා කමටයි ඒ ඇත්තේ වචන ප්‍රකාශ කරන්නේ. පින්වත්නි, ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි අවසරයි ස්වාමින් වහන්සේ, පණු බෙහෙත් ගැනීම මගින් ප්‍රාණඝාත අකුසලයේ සම්පූර්ණ වෙනවාද? තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ කියලා. පින්වත්නි, පණු බෙහෙත් ගැනීමෙන් ප්‍රාණඝාත අකුසලයේ හිම සම්පූර්ණ වෙන්නේ නැහැ. ඔය ඇත්තන්ට පණුව මරණ චේතනාවක් නෙමෙයි තියෙන්නේ, අසනීප වීම වළක්වා ගැනීමේ චේතනාව. නිරෝගී කම වෙනුවෙන් යම්කිසි බෙහෙත් ඔය ඇත්තු ගන්නෙ. බෙහෙතක් විදිහට පින්වත්නි ගන්නට ඕනේ. බෙහෙතක් විදිහට ගන්නකොට ඔය ඇත්තු ඔබේ ආමාශයට ඉබිලා බලලා ඔබ ඔය ඇත්තන්ගේ බඩවැල් දිගේ පින්වත්නි ඔබ ගිහිල්ලා පණුව ඉන්න කොතනද කියලා හොයාගෙන ඔය ඇත්තෝ ඒ පණුව දිහා බලාගෙන ගුණ මාර්ගයේ පණුව එක්රැස්ලා ඉන්න තැන්වල එහෙම ඔය ඇත්තෝ පණුව නසන්නම හිතාගෙන බෙහෙත් දාගෙන ඒ විදිහට කටයුතු කරනවා නෙමේ. පින්වත්නි, ඔය ඇත්තන්ට පණ ඇති සතෙක් ඉන්නවාද නැද්ද කියන හැඟීම නෙමෙයි එතන තියෙන්නේ. ඔය ඇත්තන්ට චේතනාව යහපත්, චේතනාව තියෙන නිරෝගීකම් වෙනුවෙන් චේතනාව තිබ්බෝ සතු මරන්නමයි මම මේ දේ කරන්නේ කියලා එහෙම කරගත්තොත් නම් පින්වදින මාන චේතනා තියෙන දීසය ආදී කවුණු එතන තියෙනවා. නමුත් බෙහෙතක් විදිහට පාවිච්චි කරලා කටයුතු වෙනකොට එතන මාන චේතනාවක් නැහැ. ඔය ඇත්ත දැකලත් නැහැ. ඔය ඇත්ත පින්වත්නි ඖෂධයක් විදිහට බෙහෙත් අරගෙන ශරීරයේ නිරෝගීව පවත්වා ගන්න. ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ, අනාගාමී සහ අරහත් පින්වතුන්ට පමණක් අයිති නිරෝධ සමාපatti නම් සමවතක් තියෙනවා නේද? එයින් සිදු කරන්නේ සිතින් තොරව වාසය කිරීමයි. එතකොට ස්වාමින් වහන්සේ, අරහත් පින්වතුන්ට රූපකයක් සහ විඥානයක් නැතිද? පහදා දෙන්න. තෙරුවන් සරණයි ලොකු ස්වාමින් වහන්සේ කියලා. කරුණාවන්ත ගුණබර පින්වත්නි, ඒක තේරුම් ගත යුත්තේ ඔය විදිහට නෙමෙයි. ඒක තේරුම් ගන්නට ඕනේ මේ විදිහට. අනාගාමී උත්තමයන් වහන්සේලායි, රහතන් වහන්සේලායි අෂ්ටඵල සමාපatti උපදවාගෙන සිටිනවා නම් පින්වත්නි, නේව සංඥා නා සංඥා එතනින් පසුව පුළුවනි ඒ අයට ජීවත් ඉද්දිම නිවන් සුව විඳවා කියන ඒ නිරෝධ සමාපatti සෝයට සමවදින සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සමවදින්න පුළුවන්. එහෙම සමවත්නකොට සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සමවත්න ඒ අනාගාමී උත්තමයා හෝ රහතන් වහන්සේ පින්වත්නි මුලින්ම වාක් සංස්කාර තමයි නැති කරගන්නේ. නිරෝධ සමාපත්තියට සමවත්නකොට මුලින්ම නැති වෙන්නේ වචී සංස්කාරය, වාක් සංස්කාරය. දෙවනියට නැති වෙන්නේ කාය සංස්කාරය. තුන්වෙනියට නැති වෙන්නේ චිත්ත සංස්කාරය. එතකොට චිත්ත සංස්කාරය නැති වෙන්නේ තුන්වෙනියට. දෙවනියට නැති වුනේ පින්වත්නි කාය සංස්කාරය. මුලින්ම නැති වුනේ වාක් සංස්කාරය.
එතකොට වාග් සංස්කාර, කාය සංස්කාර, චිත්ත සංස්කාර සංසිඳනට කර්මජ තේජෝ ධාතුව තියෙනවා මේ ශරීරේ රූපේ තුල. ඒ වගේම ජීවිතින්දේ රූපේත නැතුව නෙමෙයි. පින්වත්නි කර්මජ තේජෝ ධාතු ආදී කාරණායතන තියෙනවා. එයා මිය ගිහිල්ලා නැහැ. ඒක නිරෝධ සමාපatti සෝයේදී පින්වත්නි රූපකයක් සහ විඥානයක් නැද්ද කියලා ඇහුවොත් රූපකය තියෙනවා. එක රහතන් වහන්සේ නමක් නිරෝධ සමාපatti සෝයේට සමවැදලා ඉද්දී දින රාත්‍රියේ සොරකම් කරලා ආපු පිරිසක්. ඒ කියන්නේ රහතන් වහන්සේ අවදි වෙන්න දවසට කලින් රාත්‍රියේ රහතන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් අවදි වන දිනට කලින් දින ආපු සොර කණ්ඩායමක් මේ කණුවක් කියලා හිටලා රාත්‍රියේ තමන් ගినాපු හොරකම් කරගෙන ගినాපු ඒ පොට්ටනිය ආදී කණුවට හේතු කරලා නිදා ගන්නවා. හැබැයි රහතන් වහන්සේයින් අවදි වෙනකොට සෙලවෙන ස්වභාවයන් එක්ක ඒ අය බලනවා මේ කවුද කියලා. ඊට පස්සේ තමයි රහතන් වහන්සේ කියලා දැනගන්නේ. පින්වත්නි මේ විදිහට නිරෝධ සමාපatti සෝයට සමවත්නවා කියන්නේ රූපේ නැති වෙනවා කියන එක නෙමෙයි. එතකොට නැති වෙනවා මුලින්ම වාක් සංස්කාරය, ඒ වගේම දෙවනියට කාය සංස්කාරය, තුන්වෙනියට පින්වත්නි මේ චිත්ත සංස්කාරය. මේ විදිහට ඒ කරුණ තේරුම් ගන්නට ඕනේ. පින්වත්නි ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි පින්වත් ස්වාමින් වහන්සේ මනෝද්වාර වීතිහා යෙදෙන ආකාරයේ පිළිබඳව කෙටි පැහැදිලි කිරීමක් කරනමින් ඊතා කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේටත් මේ ධර්ම දානයේ සඳහා කටයුතු කරන සියලු දෙනාටමත් මේ කුසල් නිවන් දොරටුවක්ම වේවා සාදු 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 කියලා. පින්වත්නි මනෝද්වාර වීති යෙදෙන ආකාරය ගැන ඇහුවාම මනෝද්වාර වීති අපිට කොටස් දෙකක් හම්බ වෙනවා. එකක් තමයි කාමජවන වීතිය කියලා, අනිත් එක තමයි අර්පණාජවන වීතිය කියලා. එතෙන්දී අර්පණාජවන වීතිය කියලා කියන්නේ මහත්ගත ලෝකෝත්තර ජවනයන්ට. එතකොට මහත්ගත වගේම ලෝකෝත්තර ජවනයන්ට අර්පණාජවනය කියලා කියනවා. එතකොට චිත්තක්ෂණ 17ක් ආයුෂ තියෙන වර්තමාන රූපයක් අරමුණු කරගෙන ඇතිවන විභූතාරම්මන චිත්ත වීති පහක් තියෙනවා. එතකොට චිත්තක්ෂණ 17ක් ආයුෂ තියෙන පින්වත්නි විභූතාරම්මන කියන ප්‍රකට අරමුණක් හමු වුණාම එතකොට ඇතිවන චිත්ත වීතිය ප්‍රකට අරමුණක් හමු වුණාම ඒවා අරමුණු කරගෙන ඇතිවන පින්වත්නි ඒ විභූතාරම්මන චිත්ත වීති පහක් තියෙනවා. අවිභූතාරම්මන චිත්ත වීති පින්වත්නි දෙකක් තියෙනවා. එතකොට අවිභූතාරම්මන චිත්ත වීති. එතකොට අප්‍රකට අරමුණක් හම්බ වුණාම රූප 28 චිත්තක්ෂණ 17 බැගින් ආයුෂ තියෙන රූප 22ක් තියෙනවා. එතකොට පින්වත්නි අනිත් රූප 6ට ඒ වගේ ආයුෂ නැහැ. රූප ගැන ඔය පින්වතුන්ට තව බොහෝ විස්තර දැනගන්න පුළුවන්කම ලැබෙනවා. පින්වත්නි චිත්ත වීති වලට ගිහිල්ලා මේ විභූතාරම්මන අවිභූතාරම්මන සම්බන්ධව එහෙම විස්තර දැනගන්නකොට එතනදී ඔය ඇත්තන්ට මනෝද්වාර චිත්ත වීති ගැන කතා කරනකොට කාමජවන චිත්ත වීතියක් තියෙනවා, අර්පණාජවන චිත්ත වීතියක් තියෙනවා. එතකොට චිත්තක්ෂණ 17ක් ආයුෂ නැති ඉතිරි නාම රූප ධර්මත් අතීත අනාගත දෙකට අයිති චිත්තක්ෂණ 17ක් ආයුෂ තියෙන රූප 22ක් අරමුණු කරගෙන උපයන විභූතාරම්මන වීති දෙකකුත් අවිභූතාරම්මන වීති දෙකකුත් තියෙනවා. මේ විදිහට පින්වත්නි කාමාවචර ජවන මනෝද්වාර වීති ඔක්කොම හම්බ වෙනවා 9ක්. එතකොට කාමාවචර ජවන මනෝද්වාර වීති 9ක් හම්බ වෙනවා. ඒ විදිහට ඒ කවුණු තවදුරටත් අභිධර්මයේ චිත්ත වීති වලට ගිහිලා දැන ඉගෙන ගන්නට ඕනේ. පින්වත්නි ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ විදේශ රටක වෙසෙන පිළිකාවක් වැනි සුව කිරීමට තරමක් අපහසු රෝගයකින් පෙළෙන සමීපතම හිතවත් අයෙකුට ඉක්මන් සුවේ ලැබීම පිණිස
ප්‍රබල ප්‍රාර්ථනාවක් හෝ අදිෂ්ඨානයක් සමග සිත ප්‍රාර්ථනා කිරීම සඳහා අප කටයුතු කළ යුතු ආකාරයේ කරුණාවෙන් පහදා දෙන්න තෙරුවන් සරණයි ඔබ වහන්සේට කියලා. පින්වත්නි, සීලේ පිහිටන්න, දෙවියන්ටත් ආරාධනා කරන්න, පිරිත් ආදිය සජ්ජායනා කරලා භාවනාත් කරන්න, ප්‍රබල කුසල් සිද්ධ කරගෙන ප්‍රබල කුසල් సంతානයක් ඇතිව අදිෂ්ඨානත් කරමින් සත්‍යක්‍රියා කරන්න. ඒ රෝගී හැදලා ඉන්න කෙනා ලවා කුසල්ම කරවන්න, භාවනා ආදියම කරවන්න. සමහර වෙලාවට වර්තමානයේ මේ කරන මේ ditta ධම්ම වේදනීය කුසලයේ බොහොම බලවත්ව තිබ්බොත්, මේ කරන ditta ධම්ම වේදනීය කුසල කර්ම ටික පින්වත්නි බලවත් වුණොත්, බෝධි පූජා, බුද්ධ පූජා හැම විදිහකම කුසල කර්මයේ බලවත් වුණොත්, දැනට විපාක දෙන අකුසලයේ දුර්වල වුණොත්, ඒකේනා සම්පූර්ණයෙන්ම ඒ පවතින පිළිකාදී රෝගාබාධ වලින් මිදිලා පින්වත්නි සම්පූර්ණයෙන්ම නිදුක් නිරෝගී තත්ත්වයට පත් වෙන්නත් පුළුවන්. කොහොම වුණත් සත්‍යක්‍රියා කරනකොට සීලී පිහිටා දෙවියන්ට ආරාධනා කළ පිරිත් ආදී සජ්ජායනා කරලා ප්‍රබල කුසල సంతානයක් ඇතුව අදිෂ්ඨාන කරමින් සත්‍යක්‍රියා කරන්න. ඒකිනා ලවත් පින්වත්නි භාවනාදී දාන සීල භාවනාදී පින්කම් සිද්ධ කරවමින් ඔහුගේ හිත කුසලයෙන් පුරවන්න. දැනට විපාක දෙන අකුසලයේ වුණත් යටපත් මේ ditta ධම්ම වේදිනිය කුසල කර්මයේ බලවත් වුණොතින්. සත්පුරුෂ පින්වත්නි, ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි, අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ, ඔබ වහන්සේ අපගේ ප්‍රශ්නවලට පිළිතුරු දීමේ පිනෙන්ම මේ භවයේදීම නිවන් සුව ලබා ගනිත්වා. ස්වාමින් වහන්සේ, පංචස්කන්ධයේ රූපස්කන්ධය යනු අපගේ ඇසට පෙනෙන රූප, කනට ඇසෙන ශබ්ද, මනසට පැමිණෙන අරමුණු, ධම්මාරම්මන යනාදී වශයෙන් ඉන්ද්‍රියයන් 6ට ගෝචර වන දේවල්ද? රූප උපාදානස්කන්ධය යනු ඉහත සඳහන් දේවල් වලට ඇතිවන තද ඇලීමද? චිත්ත රූප හා රූපස්කන්ධයේ අතර සම්බන්ධයක් තිබේද? මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කරනසේක්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි කියලා. පින්වත්නි, චිත්ත රූප හා රූපස්කන්ධයේ අතර සම්බන්ධයක් තියෙනවද කියලා ඇහුවොත් ඔහු තියෙනවා සම්බන්ධයක්. පින්වත්නි, මන ආයතන ධම්මාරම්මන විදිහට ඒ සම්බන්ධය ගොඩ නැගෙනවා. එතනදී පින්වත්නි, ඔය ඇත්තු රූප පිළිබඳව තව බොහෝ කවුණු දැනගන්න වෙනවා. පංචස්කන්ධයේ පින්වත්නි, රූපස්කන්ධය කියන්නේ රූප 28ටම නමක්. එතකොට රූප 28න් රූප 18ක් කර්මයේ සිට උණුසුම ආහාර කියන හේතුන්ගෙන් හටගන්න ඒවා. අනිත්තා පින්වත්නි, හේම හේතු නැතුව අනිස්පන්න රූප. එතකොට රූප 28 ඒකෙන් නිස්පන්න රූප 18 මුලින්ම කිව්වොත් පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව කියන භූත රූප 4ක්. ඒ වගේම ප්‍රසාද රූප 5ක් තියෙනවා. ඒ තමයි චක්කු ප්‍රසාදී, සෝත ප්‍රසාදී, ගාහන ප්‍රසාදී, ජීවහා ප්‍රසාදී, කාය ප්‍රසාදී කියලා. ඒ වගේම පින්වත්නි විශේෂ රූප 5ක් තියෙනවා. රූපේ, සද්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශේ කියලා. එහෙම පින්වත්නි ගෝචර රූප 5ක් තියෙනවා. ප්‍රසාද රූප 5ට විශේෂ වන රූප 5. ස්ත්‍රී භාව රූපේ, පුරුෂ භාව රූපේ කියලා තව රූප දෙකක් තියෙනවා. හෘද රූපේ, ජීවිත රූපේ, ආහාර රූපේ කියලා පින්වත්නි අනිත් රූපත් එකතු වුණාම රූප ඔක්කොම 18ක් කර්මයේ සිට උණුසුම ආහාර කියන හේතුන්ගෙන් හටගන්න. ඔන්න ඔය විදිහටයි දකින්න ඕන, කලින් විදිහට නෙමෙයි. ඔබ අහපු විදිහට නෙමෙයි. එතෙන්දී අනිස්පන්න රූප විදිහටත් ආකාශ ධාතුව, කාය විඤ්ඤාතිය, වචී විඤ්ඤාතිය, ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා කියලා විකාර රූප පින්වත්නි තියෙනවා. ඒ වගේම උපචේ සන්තති, ජරතා, අනිච්චතා කියලා ලස්සන රූපත් තියෙනවා. මේ රූප 10 පින්වත්නි අනිස්පන්න රූප. ඔය ඇත්ත
උපාදානයේ ඇති වෙන්නේ තණ්හාව ඇති විට කියලා තේරුම් ගන්නට ඕන. තණ්හාව නැත්තම් උපාදානයේ ඇති වෙන්නේ නැහැ. පින්වත්නි ඔය ඇත්තෝ පංචස්කන්ධය ගැන අහනකොට එතකොට රූප උපාදානස්කන්ධය කියන්නේ ඉහත දේවල් වලට ඇතිවන තද ඇලීමද කියලා ඇහුවොත් ඒක පින්වත්නි තවදුරටත් ඔය ඇත්ත උපාදාන කියන වචනේ ලියාගෙනම තේරුම් ගන්න. තණ්හාව නැත්තම් උපාදානය ඇති වෙන්නේ නැහැ. ආදාන කියන වචනේ තේරුම ඇවිල්ලා ගැනීම කියන එක. උපාදාන කියන වචනේ තේරුම එතකොට අරමුණ දැඩි කොට අල්ලා ගැනීම කියන එක, තදින් ගැනීම කියන එක. උපාදානයේ කියන තැනේදී පින්වත්නි චෛතසික ධර්ම දෙකක් එනවා. ඒ තමයි ලෝභය දිට්ඨිය කියලා. මේ චෛතසික ධර්ම දෙකෙන් පින්වත්නි උපාදානයේ වන කාරණා හතරක් තියෙනවා. ඒ උපාදාන හතර තමයි කාම උපදාන, ditth උපදාන, සීලබ්බත උපදාන, අත්තවාද උපදාන කියලා කියන්නේ. තණ්හාවෙන් පිරුණු පුද්ගලයා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන මේ අරමුණු හය තදින් අල්ල ගන්නවා. එතකොට පින්වත්නි ඔය ඇත්තෝ රූපස්කන්ධය ගැන පුළුල් අවබෝධයක් ඇති කරගත යුතු වෙන. රූප 28ත් එක්ක වේදනා, සංඥා, සංකාර, විඥාන ස්කන්ධය පිළිබඳවත් පුළුල් අවබෝධයක් ඔබ තුල ඇති කරගන්නට ඕනේ. පින්වත්නි ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ, සසරට අලුතින්ම එකතු වන සත්වයන් විඥාන ධාතුන් සිටීද? මා අසා ඇති බුදුන් වහන්සේගේ ඉගැන්වීමට අනුව අනවරාග්‍ර වූ සසර ගමනට අලුතින්ම සම්බන්ධ වීමක් නොමැති අතර අනන්ත වූ විශ්වයේ අනන්ත ලෝක තුල උප්පත්ති ලැබෙන සත්වයන් බව ගමන කෙලවර කරන තෙක් සසර සැරිසරයි. සම්මා සම්බුද්ධත්වයට පසේ බුද්ධත්වයට හෝ අරහත් ඵලයට පත්ව සසර ගමන අවසන් කරන සෑම සත්වයෙකුගේම විඥාන ධාතු වෙනුවට තවත් විඥාන ධාතුන් 30ක් අලුතින්ම පහළ වන බව එක් ස්වාමින් වහන්සේ නමක් ධර්ම දේශනාවකදී පවසනවා මට අවසන්නට ලැබුණා. එම කරුණ උන්වහන්සේගේ අත්නෝ මතයක්ද? එසේ නොමැතිනම් බුද්ධ භාසිතයක්ද යන්න අනුකම්පාවෙන් පැහැදිලි කර දෙන සීක්වා. ඔබ වහන්සේට මේ භවයේදීම පතන්නා වූ බෝධියකින් නිවන් සුවේ සාක්ෂාත් කරගෙන සසර ගමන අවසන් කිරීමට මේ ධර්ම දානමේ කුසලයේ හේතු වේවා, වාසනාව වේවා කියලා. සත්පුරුෂ පින්වත්නි ඒ දේශනාව අත්නෝ මතයක්. සම්මා සම්බුද්ධත්වයට පසේ බුද්ධත්වයට අරහත් ඵලයට පත් සසර ගමන අවසන් කරන සෑම සත්වයේගේම විඥාන ධාතු වෙනුවට තව විඥාන ධාතුන් 30ක්ම අලුතින් පහළ වෙනවා කිව්වොත් එතන පින්වත්නි ඒක අත්නෝ මතයක්. භාග්‍යවතුන් වහන්සේ මේ පිළිබඳව නිශ්චිතව දේශනා කළා නැහැ. නිශ්චිතව දේශනා කළා නැහැ. මේ සක්වල සිටින සත්වයින්ගේ ප්‍රමාණය වගේ, ඒ කියන්නේ අපි මේ ඉන්න සක්වල, අපි ඉන්න මඟුල් සක්වල ඉන්න සත්වයින්ගේ ප්‍රමාණය වගේ කෝටි ලක්ෂ අතිශය හිතා ගන්න බැරි තරම් සක්වල සත්වයන්ගේ ස්වභාවය බලනකොට හේතුඵල ස්වභාවයත් එක්ක පින්වත්නි මේක බොහොම දීර්ඝ කතාවක්. සමහර වෙලාවට එහෙම දේශනා නොකලේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ දේශනා අතර එහෙම නැත්තේ පින්වත්නි නිර්මාණවාදී වගේ වැරදි අතකට යොමු වෙලා චතුරාර්ය සත්‍ය අවබෝධය වළක්වා ගන්න හින්දා එහෙම වෙන්න පුළුවන්. කොහොම වුණත් ඔය කවුනේදී පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ දේශනා නොකළ යම්කිසි හේතුවක් තියෙන හින්දා ඔය ඇත්තන්ට ඒක හිතලා ඉවර කරන්න බෑ කිසිසේත්ම. මේ සක්වලේ සියලු ස්වභාවයන් කිසිවක් තාම ඔක්කොම දන්නේ නැති ඇත්තෝ වෙනසක් වල තව ලක්ෂක් වල 10 15 20 500 5000 50 ලක්ෂේ 5 කෝටිය 5 ට්‍රිලියන ආදී විදිහට හිතා ගන්න බැරි තරම් කෙල ලක්ෂ ගණන් දීර්ඝ විශ්වීය ස්වභාවයට අවධානය යොමු කළ කොහොමද හිතන්න බැරි කවුණක් හිතලා අවසන් කරන්නේ? පින්වත්නි නොසිතිය හැකි කවුණක් හිතන්නේ කොහොමද? හිතලා අවසන් කරන්නට හැකියාවක් නැති කාමයන්, දේශ, ඊර්ෂ්‍යා, මාන ආදීන් තාම පිරීලා ඉන්න උදවිය කොහොමද ඔය කවුන තේරුම් ගන්නෙ?
ඒ නිසා පින්වත්නි නොසිතිය හැකි කරුණක් සිතන්නට උත්සාහ කරලා උමතු තත්ත්වයටපත් වීමට වඩා යෝග්‍ය දේ තමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිපැදලා සසරින් එතර වෙන්නට වග බලා ගන්න එක. පින්වත්නි ඊළඟ ප්‍රශ්නේ තමයි අවසරයි පාරමී පුරන පරම පූජනීය ස්වාමින් වහන්සේ මා වෙත අනුකම්පාවෙන් වදාළන සීක්වා භාවනා කරන අවස්ථාවේදී හිතට මැවිලා පෙනෙනවා එක එක රූප. භාවනාව අවසානයේ ගොස් බලන විට ඒ පෙනුන රූපයන්ගේ සිදුවීම් සමහර අවස්ථාවලදී ඇත්තට වෙලා ඒක මට භාවනා සම්පූර්ණ කිරීමට ගැටලුවක්. ඒ භාවනාවේදී වැඩෙන රූපයන් යටපත් කරන ක්‍රමවේදයක් මා වෙත අනුකම්පාවෙන් පහදා දෙන සීක්වා සාදු 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 යහපතක්ම වේවා කියලා. සත්පුරුෂ පින්වත්නි අතීත දීර්ඝ සංසාරයේදී ඔය ඇත්තෝ භාවනා වඩා උපදවාගෙන හිටිය දියුණු ස්වභාවයන්ට අදාළ විපාක විඥාන ස්වභාවයන් එහෙම හේතු සම්පත් විදිහට මේ විදිහට මතුවේදී එහෙම ඔහොම විවිධේව දැනෙන්න පුළුවන්. නමුත් පින්වත්නි ඒවා සියල්ලම සත්‍ය වෙන්නේ නැහැ. එතකොට ඒවා සියල්ලම සත්‍ය වෙන්නේ නැහැ. ඒ පිළිබඳව අභිඥා උපදවා ගන්නේ නැතුව හොයන්න විමසන්න යන්නේ ඒකේ තේරුමකුත් නැහැ. ඔය ඇත්තන්ට ඒකින් වෙන්නේ භාවනා අරමුණින් සම්පූර්ණයෙන්ම බිඳී යාමක් විතරයි. මාරපාසික බලවේගවලට පින්වත්නි එහෙම කරන්න වෙන්න පුළුවන්. ඔය ඇත්තන්ගේ ඒකාගතාවේ නැති කරන්නේ කාමයෙන්. කාමය කියන ඒකාගතාවේ නැති කරන ධර්මතාවයේ හින්දා පින්වත්නි භාවනාව නැති කරගන්නේ නැතුව ඉන්නට වග බලා ගන්නට ඕන. ඒකෙදි ඔය ඇත්තෝ පින්වත්නි දිගින් දිගටම භාවනා කටයුත්තම කරගෙන යන්න වෙනත් බාහිර අරමුණු ගන්න එපා. අවසානයේදී ඔය ඇත්තන්ට ධ්‍යාන උපදවාගෙන පළවෙනි දෙවෙනි තුන්වෙනි සතරවෙනි ධ්‍යාන උපදවාගෙන අරූපී ධ්‍යානත් උපදවාගෙන පුළුවන්කම ලැබෙනවා සත්පුරුෂ පින්වත්නි අවසානයේදී පංච අභිඥායමත් උපදවාගෙන ඔය ඇත්තන්ට අවශ්‍ය අරමුණු දිහා බලන්න දකින්න ඒව කරන්න හොයන්න එහෙම. ඒ නිසා අභිඥා උපදවාගෙන කරන්න ඕන දෙයක් කල්ැතු අරමුණු වෙන දැනෙන්න දෙන්න එපා කිසිම විදිහකින්. ඔය පින්වතුන් වීර්යයෙන් යුක්තව භාවනා වඩන්න ඒකාගතාවේ නැති කරන කාමයට එහෙම ඉඩ දෙන්නටම එපා. සත්පුරුෂ පින්වත්නි ඊළඟට අහලා තියෙන ප්‍රශ්නය පින්වත් ස්වාමින් වහන්සේ මේ මදක් දිගු වූ විමසුමට මහත් කාරුණික වන සේක්වා. වර්තමානයේ ඇතම් උත්සව අවස්ථාවල මහා සංඝරත්නය හා සමානව අන්‍ය ආගම් නායකයින් වඩා හිඳුවා තිබෙනු අපි දකිමු. තෙරුවන් සරණ යාමෙන් පසු තවත් මිත්‍යා දෘෂ්ටික ස්තෝත්‍ර ආදී ගායනා කිරීමද කරනු ලබයි. සමහර බෞද්ධයන් අත්බැඳම් මේවාට වැඳගෙන ඉඳි. ඒ ආගම් එකට කලවම් වගේ වෙලාවකට පෙනේ. අපේ මිනිස්සු ජේසුස් වහන්සේත් වඳි. දෙවියන් වහන්සේ පිළිගනි. ගණදෙවි රූප තබාගෙන වන්දනා කරයි. සමහර ක්‍රිස්තියානි ආගම්කරුවන් මේ බුද්ධ භාෂිතේ මහා සංඝරත්නයේ ඉදිරියේ තබාගෙන පැහැදිලි කරයි. අපේ අය ඒවා අසා සිටි. සංඝයා වහන්සේලාත් ඒවා අනුමත කරයි. අර කඳුල කියන වැඩසටහන වගේ. මේ පරම සත්‍ය සම්මාදිට්ඨික ධර්මයේ කියලා දෙන්න අන්‍යාගමිකයෙක්ට එහෙම අයිතියක් තියෙනවද ස්වාමින් වහන්සේ? අපේ උසස් නිලධාරීන් යයි කියන සේරම ඇත්තන් ඒවා අනුමත කරයි. දැන් බයිබලයේ අපේ ත්‍රිපිටක කවුණු තිබෙනවා යයි කියා සේරම සමාන කරයි. අනික බෞද්ධ හිමිනමක් යමක් එපා කියලා කිව්වොත් ඒක පිළි නොගන්න අපේ අය ඒ දේ කාඩිනල් කෙනෙක් කිව්වොත් උඩින්ම පිළිගනි. ඒ ආගම් වලත් හිමිවරු ඉන්නවාද? ආගම් සියල්ලෙන් කෙරෙන්නේ යහපත පමණක් බව සිතා මේ විදිහට සියල්ල සමතන දමා කටයුතු කිරීම හරිද ස්වාමින් වහන්සේ? අනේ කාණේ නම් අන්‍යාගමික අය ධර්මයේ අහනවා යයි කිව්වත්
ඒ කිසි කෙනෙක්ට හයියක් නැහැ ඉන්න මිත්‍යා දෘෂ්ටි අත්හැරලා තෙරුවන් සරණ යන්න. අතීතයේ මෙසේ නොවේ. සම්බුද්ධ දේශනා අසා කී දෙනෙක් සම්මාදිට්ඨික වුණාද? ඉතින් මෙසේ මිත්‍යා දෘෂ්ටියේ ඉඳන් ධර්මයේ අසනවායයි කීම ප්‍රතිඵලදායක වනවාද? භාග්‍යවතුන් වහන්සේ අන්දන වදාළ ආගමික සහජීවනය කියන්නේ මේ ආකාරයට එක සමූහයක් ලෙස කෝකත් අදහාගෙන කාටත් නමස්කාර කරගෙන කටයුතු කරන එකයි කියලා අද සමාජයේ හිතන්නේ. මේක මෙහෙම වෙන්න බැහැ නේද ස්වාමින් වහන්සේ? බෞද්ධ පින්වතුන්ට පහදා දෙන සීක්වා ස්වාමින් වහන්සේ සම්මා සම්බුදු සරණයි කියලා. සත්පුරුෂ පින්වත්නි, බොහෝ රාජ්‍ය පාලකයින් ඒ වගේම මැති ඇමතිවරුන් ධර්මයේ දන්නේ නැහැ. ඔවුන් ධර්මයේ පාවිච්චි කරන්නේ බලය ලබා ගන්න විතරයි. රාජ්‍ය සේනිවල ඉහළම ඉන්න බොහෝ රාජ්‍ය නායකයින්ගේ බිරින්දෑවරුන් අන්‍යාගමික කාන්තාවන්. ඒ අන්‍යාගමික කාන්තාවන් කියන එක ඒ ස්වාමි පුරුෂයන් කොහොමත් අහන එකක්. ස්වාමියා කොහොමත් තමන්ගේ බිරිඳ කියන එක අහන තත්ත්වයටපත් වෙනවා. පින්වත්නි, ඔවුන් ධර්මයේ පාවිච්චි කරන්නේ බලය ලබා ගන්න විතරයි. බොහෝ මහානායක වැඩිහිටි ස්වාමින් වහන්සේලා ධර්මයේ දන්නේ නැහැ. ඒ ස්වාමින් වහන්සේලා නායකත්වයේ දාන නිකායවල වල සද්ධර්ම ප්‍රතිරූපකයෝ බිහි කරමින් මොනතරම් පිරිසක් ඉන්නවද? ඒ ස්වාමින් වහන්සේලා මහානායක ධූර දරන පින්වත්නි, ඒ නිකායවල වල සද්ධර්ම ප්‍රතිරූපක බිහි කරන පිරිස මොනතරම් ඉන්නවද? ඒවා වළක්වා ගන්නේ නැත්තේ ඒ මහානායක ස්වාමින් වහන්සේලාගේ බලයේ තියෙන ඒ නිකායවල වලදී උනා සද්ධර්ම ප්‍රතිරූපක ආදිය පහළ වීම වළක්වා ගන්නේ නැත්තේ ඒ මහානායක ස්වාමින් වහන්සේලා ඒ ධර්මයේ දන්නේ නැති හින්දායි. උන්වහන්සේලා නොදන්න හින්දා උන්වහන්සේලාට ශක්තිය නැහැ තමන්ගේ නිකාය තුළ සද්ධර්ම ප්‍රතිරූපකයක් වුණත් බිහි කරන කෙනෙක්ගෙන් ඒක වළක්වා ගන්න, බේර ගන්න උන්වහන්සේලා දන්නේ නැතිකම ඒකට හේතුව. ඒතකොට බලය උදෙසා යන ගිහි අය වගේම පැවිදි අයත් ඒ මහානායක නිලතල පුටු ආදී විවිධ කවුණ වලදී උනත් බලය උදෙසා යන ඒ ගිහි අය වගේම පැවිදි අය උනත් උතුම් සේ සද්ධර්මයත් සිව්වනක් පිරිසත් සහ මුලින්ම විනාශ කරමින් තියෙන්නේ. ඒ බලයේ උදෙසා යන රාජ්‍ය පාලකයෝ වගේම ඉහළ පුටුවල ඉන්න මේවා පිළිබඳ හඬ නගලා වරද පෙන්වා දෙන්නට හැකියාව තියෙන, නමුත් ඒ සඳහා දැනුම හැකියාව නැති පිරිස. ඒ දෙගොල්ලම එකට එකතු වෙලා පින්වත්නි මේ සිද්ධ කරමින් ඉන්නේ සහ මුලින්ම සිය සද්ධර්මයේ අතුරුදහන් කරවනවා. සද්ධර්ම ප්‍රතිරූපක බිහි වෙන්නේ ඉඩ අරිනවා. ඒ වගේම සිව්වනක් පිරිසත් සහ මුලින්ම විනාශ කරලම දානවා. මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිස සහ මුලින්ම අර වැරදි නායකත්වයේ හින්දා වැරදි ගිහි වැරදි පැවිදි නායකත්වයේ හින්දා විනාශ කරලම දානවා. ඒ අය මිත්‍යා දෘෂ්ටීන්ට නිල බලයක් ලබා දීලා තියෙන්නේ. මේ විවිධාකාර මිත්‍යා දෘෂ්ටි වලට නිල බලයක්ම ලබා දීලා භාග්‍යවතුන් වහන්සේ කෙදිනකවත් පින්වත්නි උත්සව සභාවල ඔය විදිහට හිටියාද අන්‍යාගමිකයොත් එක්ක මිත්‍යා දෘෂ්ටිකයින්ට සමතන දුන්නාද? මිත්‍යා දෘෂ්ටිකයින්ගෙන් බණ ඇහුවාද? භාග්‍යවතුන් වහන්සේ මිත්‍යා දෘෂ්ටිකයින්ගෙන් පින්වත්නි දේවවාදයේ පිළි අරගෙන සර්වබලධාරියෙක් ලෝකේ මැව්වා, සර්වබලධාරියෙක් ලෝකේ පාලනය කරනවා කියලා හිතන් ඉන්න මිත්‍යා දෘෂ්ටිකයෙක්ගෙන් භාග්‍යවතුන් වහන්සේ බණ ඇහුවද? ශ්‍රාවකයන් වහන්සේලා එහෙම ඇහුවද? ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය ඒ වගේම භවගත යෝනි සත්ත්ව විඥානාති නවසත්තාවාස භූමිය ආදී ගැන වැටහීමක් නැති හින්දා තමයි වර්තමානයේදී වෙනි තත්ත්වවලට ඉහළ පාලකයෝ පත්ලා තියෙන ආගමික වගේම රාජ්‍ය මට්ටමිනුත්. එතකොට ඔය ඇත්තන්ටයි අපිටයි ඉතුරු වෙලා තියෙන්නේ පින්වත්නි එකම එක දෙයයි. ඒ තමයි ඔය ඇත්තන්ට අපටත් ඉතිරි වෙලා තියෙන්නේ මේ මනුස්ස ජීවිතයේදීම මගපල් ලබා සසරින් එතර වෙන්න තියෙන අවසන් අන්තිම අවස්ථාව වෙන්න පුළුවන් මේක.
එකම එක දෙයයි තියෙන එකම එක අවස්ථාවයි තියෙන්නේ. ඒ තමයි මේ යන ආකාරයට අනුබලයේ ලැබෙනවා පැවිදි ඉහළ බලධාරී ශාසන භාරධාරී ස්වාමින් වහන්සේලාගේ අනුදැනුම සහ එයට අවසරය සහ එයට සහාය ලැබෙනවා රාජ්‍යපාලකයන්ගේ ලැබෙනවා. ඒ අය බලයේ උදෙසා සියලුම ආගමිකයෝ එකට තියාගන්න ඕන හින්දා ඒ අයට බලය ලබා ගන්න ඕන හින්දා සියලු ආගම් වල කියන්නේ එකක් කියලා බෞද්ධ අයට විතරක් කියනවා. අනිත් අයට ඒක අදාළ නැහැ. අනිත් අය දන්නවා ඒ අයගේ ආගමේ කියන දේ නෙමෙයි බුදුදහමේ තියෙන්නේ කියලා. ඒ අය කොහොමද බුදුදහම ප්‍රතික්ෂේප කරනවා. නමුත් පින්වත්නි මේ බුදුදහම තුල මේ පිළිපදින්න ඕන කට්ටිය විතරක් ඉහළ නායකයන් විසින් නොමග යවලා ඒ අයව පාවිච්චි කරනවා තමන්ගේ ඡන්ද ආදී කටයුතු වලට. ස්වාමින් වහන්සේලා රාජ්‍යපාලකීන්ට කිව්වට රාජ්‍යපාලකයා අහන්නේ තමන් විවාහ වෙලා ඉන්න අන්‍යාගමික ඒකාන්තාවගෙන්. කාන්තාව කියන දේ අනුව තමයි ඒ අයගේ පාලනය සිද්ධ වෙන්නේ. අන්තිමට ඒ කාන්තාව කියන දේ අනුව රාජ්‍යපාලකයාත් ඒ රාජ්‍යපාලකයා ස්වාමින් වහන්සේලාත් හසුරුවමින් සියල්ලම පාලනය වන විවිධ බලවේග රටාවක් තියෙනවා. ඔබ කල යුතු වෙන්නේ මේ මනුස්ස ජීවිතයේදී මඟපල් ලබා සසරින් එතර වෙන්න. ඕවත් එක්ක පින්වත්නි කතා කරන එකේ තීරුමක් නැහැ. පින්වත්නි ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි අවසරයි පින්වත් කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේ කරුණාවෙන් පහදා දෙනු මැනවි. සත්බුදුන් වහන්සේලා වන්දනා කිරීම සහිත යකුන්ගෙන්වා නැවත පළවා හරිනවා කියන ඇතමුන් නම ඇසීමෙන් පවා බිය වෙන ආටානාටි සූත්‍රය සම්බුදු පියාණන් වහන්සේගේ දේශනාවක් නොවන බව ඇතමුන් පවසනවා. ඒක ඇත්තක්ද? මෙහිදී යකුන් සහ නාගයන් යනු මනුස්ස ගෝත්‍ර නම් ආටානාටි සූත්‍රයේ කුමක් සඳහා දේශනා කළේද? ඔබ වහන්සේ පතන බෝධියකින් සසර දුකින් මිදෙත්වායි කියලා. කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි, ආටානාටිය පිරිත කකුසඳ කෝණාගමන කාශ්‍යප බුදු පියාණන් වහන්සේලා දේශනා කළා. වෛශ්‍රවණ දෙවියෝ ඒ බව සඳහන් කරමින්ම බුදුරජාණන් වහන්සේට ඒ පිරිත එදා කියනවා. භාග්‍යවතුන් වහන්සේ ඒ නැවතත් සම්බුද්ධ වචනේම දේශනා කරමින් අනුමත කරනවා. භාග්‍යවතුන් වහන්සේගේම දේශනාවක් බවට පත් කරනවා. අතීත බුදුරජාණන් වහන්සේලා දේශනා කළ ආටානාටිය පිරිත කෙළලක්ෂයක් සක්වල අනසක පතුරවන බල සම්පන්න පිරිතක්. ආටානාටිය පිරිත සම්පූර්ණයෙන්ම සම්බුද්ධ දේශනාවක්. සත්‍ය වශයෙන්ම යක්ෂ පිරිස ඉන්නවා, නාග පිරිස ඉන්නවා. ඒ යක්ෂනාග පිරිස වගේම සුපන්න කුම්භාණ්ඩාදී පිරිසත් පින්වත්නි අපේ සක්‍රදීව රාජයා ඇතුළු ඒ තවතිසා භවන්ට යටින් චාතුරු මහරජක භූමිය අසුර භවනයේ දක්වා විහිදිලා පවතින ජීවත්වන කොට්ටාසයක්. සතරවරන් දෙවියෝ ඉන්නේ සක්‍රදීව රාජයා යටතේ. සතරවරන් දෙවියන් යටතේ යක්ෂ පිරිස ඉන්නවා. ඊටත් පහලින් පහලට පින්වත්නි කුම්භාණ්ඩ සුපන්න ආදී මේ නාග ආදී පිරිස් ඉන්නවා. එතකොට ඒ අයගෙන් හිරිහැර පීඩා ඇති වෙන්නට පුළුවන් ඕන තරම් ජීවත් ඉන්න අයට. එතකොට ආටානාටි පිරිත වගේ පිරිත් දේශනා කියලා පින්වත්නි ඒ ආරක්ෂාව සලසා ගන්නට ඕන. ආරක්ෂාව සලසා ගන්න තියෙන ඒ වගේ වටිනා පිරිත් බුද්ධ භාෂිත නෙවෙයි කියලා එහෙම කියනකොට එහෙම කියන අය උනත් පින්වත්නි මැරලා ගියාට පස්සේ අර නාගයක්ෂ වගේ තැන්වල උනත් උපදින්න පුළුවන්. හැබැයි සමහර වෙලාවට එහෙම කියන කට්ටිය අවීචි වුණත් උපදින්න පුළුවන්. මොකද භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ අවලංගු කරන්නට උත්සාහ කරන හින්දා, ධර්මයේ අවලංගු කරන්නට උත්සාහ කරන හින්දා පින්වත්නි ඔය ඇත්තු විසින් ආටානාටිය පිරිත ආටානාටිය පිරිතිය විස්තර කරන අටුවාවට ගිහිල්ලා අටුවාවෙන් තව බොහෝ කවුණු දැනගත්තාම ඒ භාවිතා කරන ආකාරය එහෙමත් දැනගන්න පුළුවන්. ආටානාටිය පිරිත කියන්නේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ ආරස්සක පිරිතක්. පින්වත්නි ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි බුදු සසුන බබලේවා. අවසරයි කල්යාණ මිත්‍ර පින්වත් ස්වාමින් වහන්සේ, වතුසුද්ධ මල් ගස්
නිවෙස් ඉදිරිපිට තිබීම හොඳ නැත කියා අප අසල්වැසියෙක් තම නිවස පසුපස වැසිකිළියක් අසල ඉඳුල් වතුර පවා විසිකරන ස්ථානයක් අසල වතුසුද්ධ මල්ගහක් රෝපණය කර සම්බුද්ධ පූජාව සඳහා මල් ලබා ගන්නවා. මෙම ක්‍රියාව සුදුසුද? පින්වත් ස්වාමින්වහන්ස කරුණාවෙන් පහදා දෙන සේක්වා. පින්වත්නි, ඔහු මංගල විදිහට දිට්ඨ මංගල, මුත මංගල, සුත මංගල කියන මිත්‍යා මංගල අදහස් දාන දුෂ්ටිකයෙක් වෙලා. බුදුරජාණන් වහන්සේට පූජා කරන මල් නිවස ඉදිරිපිට තිබීම මොනතරම් හොඳද? එහෙම තිබුණා කියලා සිද්ධ වෙන්න අකුසලය මොකද්ද? බලන්නකො මොකක් හරි අකුසලයක් වෙනවද කියලා මල් ගහක් තමන්ගේ නිවස ඉස්සරහා තිබීමෙන්. අනික භාග්‍යවතුන් වහන්සේට පූජා කරන්න තියෙන මල් ගහ දකිනකොට ඔය ඇත්තන්ට බුදුරජාණන් වහන්සේ උනා සිහිපත් වෙන්නේ නැද්ද? පින්වත්නි, හිත නිවන කුසල් සිත් නම් ඕනතරම් තමන්ගේ නිවස ඉදිරිපිට සුදු මල් ගහක් තියෙනකොට ඇති වෙන්න පුළුවන්. හිත නිවන ඕනතරම් කුසල් සිත් ඇති වෙන්න පුළුවන්. මල් ගහක් දකිද්දී පින්වත්නි දීසේ ඇති වෙන්නේ නැහැ, ඊර්ෂ්‍යා මාන ආදී ඇති වෙන්නේ නැහනේ. හැබැයි නිවස ඉස්සරහා කාන්තාවක් නැත්තම් පිරිමි රූපයක් තිබ්බොත් කාමයේ ඇති වෙන්න පුළුවන්. අන්න එතකොට නම් බය වෙන්න ඕන. මොකද කාමයට ඇති වෙන්නේ ditta ධම්ම වේදනි, උපපච්ච වේදනි, අපරාපරිය වේදනි විදිහට අකුසල කර්ම විපාක හින්දා. ඒ වගේම නිවස ඉස්සරහා පින්වත්නි තමන්ට කෙලෙස් මතුවන මොනවා හරි රූපයක් තිබ්බොත්, තණ්හාවේම ඇතිවන මොනවා හරි රූපයක් තිබ්බොත්, අර පහුගිය කාලේ වගේ අර මේ පින්වත්නි විවිධ රූප එහෙම ගෙවල් ඉස්සරහ මහා තඩි බඩක් තියෙන කාසි එහෙම දැම්මහම ඔක්කොම ධනෙ ලැබෙනවා කියලා හිතලා ඒ වගේ ඇත්තටම එහෙම නොවන නමුත් මිත්‍යා මතයක් තියෙන රූප නිවේශ ඉස්සරහා තියෙද්දි ඒව දකින්න හැම මොහොතකම තණ්හාව ඇති වෙනවා, ලෝභය ඇති වෙනවා. එතකොට නිවීමක් නෙමෙයි ඇති වෙන්නේ අකුසලයක්. ලෝභය ඇති වෙද්දි ධනෙ ලැබීම කෙසේ වෙතත් නොලැබීම තමයි වෙන්නේ. නමුත් පින්වත්නි මල් ගහක් නිවස ඉදිරිපිට තියෙනවා කියන්නේ ඔය ඇත්තන්ට කුසාසිත ඕන තරම් ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි පුප්පා මිලායාති යත ඉදම්මේ කායෝ තතයාති විනාශ භාවං කියලා ඔබේ ජීවිතයේ තියෙන අස්තීර බව උනත් තීරුම් ගන්නට පුළුවන්කම ලැබේවි. සත්පුරුෂ පින්වත්නි, ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි තෙරුවනේ පිහිට ලැබේවා. කලනිමිතුරු පින්වත් ස්වාමින් වහන්සේ අප කෙරෙහි අනුකම්පා කරන සීක්වා. බ්‍රහ්මජාල සූත්‍රය තුල සඳහන් 62ක් වූ මිත්‍යා දෘෂ්ටිය දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය තුලට ඇතුළත් වන්නේද? එසේනම් එය වන්නේ කෙසේද? ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා. සත්පුරුෂ පින්වත්නි, දෘෂ්ටිගත වීම වරදක් බව පෙන්වලා දෙන තැනට අපිට හම්බ වෙනවා පින්වත්නි බ්‍රහ්මජාල සූත්‍රයේදී. බ්‍රහ්මජාල සූත්‍රයේදී දෘෂ්ටි 62ක් හම්බ වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ දෘෂ්ටි 62 තුල පින්වත්නි දේශනා කරන සාස්වත දෘෂ්ටි 4ක්. ඒ වගේම ඒකච්ච සාස්වතවාද 4ක්. ඒ වගේම අන්තානන්තිකවාද 4ක්. අමරා වික්කේපවාද 4ක්. අදිච්ච සමුප්පන්නවාද 2ක්. සංඤීවාද 16ක්. අසංඤීවාද 8ක්. නේව සංඥා නාසඤ්ඤාවාද 8ක්. උච්ඡේදවාද 7ක්. ditta ධම්ම නිබ්බානවාද 5ක්. ওই විදිහට පින්වත්නි 62ක් පෙන්නනවා. එතකොට ලෝකය ඒ වගේම ආත්මය සදාකාලිකයි කියලා හිතන්නේ සාස්වත දෘෂ්ටිය. එක් කොටසක් සදාකාලිකයි කියලා හිතන්නේ ඒකච්ච සාස්වත දෘෂ්ටිය. ලෝකයේ අන්ත හෝ අනන්ත බව පිළිගැනීම අන්තානන්තික දෘෂ්ටිය වෙනවා. එතකොට කිසිවකට පිළිතුරු දෙන්නේ නැතුව ලිස්සලා යන එක අමරා වික්කේපවාදී වෙනවා. ලෝකේ වගේම ආත්මේ ඉබේ හට ගන්නවා කියලා හිතන දෘෂ්ටියට එළඹීම අදිච්ච සමුප්පන්න දිට්ඨිය වෙනවා. මානින්මතු ආත්මයක් ඇත කියලා හිතන දෘෂ්ටිය සංඥාව ඇතියේ සංඤීවාදී වෙනවා. එතකොට ආත්මයක් නැහැ කියලා සංඥාව තියෙන කට්ටිය අසංඤීවාදී වෙනවා. එතකොට මානින් පස්සේ ආත්මයක්
ඇත්තේත් නෑ නැත්තේත් නෑ කියලා කියන කට්ටිය සංඥාව දරන්නේ නේව සංඥා නා සංඥාවාදී. එතකොට ආත්මේ පිළිගන්නේ නැති කට්ටිය උච්ඡේද දෘෂ්ටිකයෝ වෙනවා. ඒ වගේම කෙලෙස් සහිත සත්‍යය නැවත නැවත හටගන්නේ නැහැ කියන එක ditta ධම්ම නිබ්බානවාද දෘෂ්ටියක් වෙනවා. මෙන්න මේ කාරණා ඇතුළත නත්ති දින්නං නත්ති ඉත්තං නත්ති හුතං නත්ති සුඛ දුක්ඛතානං කම්මානං පලං විපාකෝ නත්ති අයං ලෝකෝ නත්ති පරලෝකෝ නත්ති මාතා නත්ති පිතා ආදී විදිහට එන ඒ දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය අඩු වැඩි විදිහට තියෙනවා. දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය ওই විවිධාකාර දෘෂ්ටි අතරේ අඩු වැඩි විදිහට පින්වත්නි කොහොමත් යෙදෙන කාරණාවක්. සත්පුරුෂ පින්වත්නි ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ වනමල් පූජා කිරීමේ විශේෂ ආනිසංස කවරේද? වනමල් පූජාවේදී බොහෝ සෙයින් වර්ණයේ පමණක් ඇති ගන්ධේ නොමැති මල් පූජා කරනවා. එවැනි මල් පූජා කිරීම තේරාපදානයේද අසා තිබෙනවා. ස්වාමින් වහන්සේ අප කෙරේ කරුණාවෙන් මේ පිළිබඳව පහදා දෙනසේක්වා ස්වාමින් වහන්සේ කියලා. කරුණාවන්ත ගුණබර පින්වත්නි ඒකපදමී තේරාපදානේ එනවා එකම පියුමක් පූජා කරපු හින්දා ඒ පින් බලයෙන් කල්ප ලක්ෂයක් මුළුල්ලේ විනිපාතික කියන දුගතියට වැටුන්නේ නැහැ කියලා. පදමුත්තර බුදුරජාණන් වහන්සේගේ ශාසනයේදී අනුමෝදනා වචන අහලා කර්මයේ පිළිබඳ තොරතුරු දැනගෙන ඉන්පස්සේ මීට කල්ප ලක්ෂයක් මොන විදියකින්වත් දුගතියට වැටුන්නේ නැහැ කියලා ඒ මේ මල් බුද්ධ පූජා විදියට පූජා කිරීමේ පුණ්‍ය විපාක කොච්චර ප්‍රතිඵල ලැබුණද කිව්වොත් සිව්පිලිසිඹියාපත් මහරහත් බව අෂ්ට විමෝක්ෂයේ සඩබිඤ්ඤාව සාක්ෂාත් කරගෙන අන්තිමට රහතන් වහන්සේ නමකුත් වෙන්න පුළුවන් වුණා. ඒ අපේ ඒකපදුමිය තෙරුන් වහන්සේ කතාවේදී. ඒ වගේම තියුප්පලමාලිය තීරාපදානේ එනවා. බොහෝම සතුටින් මම එදා උපුල් මල් 3ක් පූජා කළා. ඒකේ පින්බලයෙන් මම 300 වරක් දිව්‍ය රාජ්‍ය කළා. තවතිසා දිව්‍ය ලෝකෙම උප්පත්තිය ලැබුවා. සක්විති රජකමත් කළා. එදා ඒ කරපු මල් පූජාවෙ හින්දා මම අවසානයේදී ත්‍රිවිද්‍යාදී උපදවා ගත්ත කියලා සඳහන් වෙනවා. එතකොට නලාගාරික තේරාපදානේ එනව සපු මල් 7ක් හිසේ තබාගෙන බුදුරජාණන් වහන්සේට පූජා කරපු හින්දා එතකොට ඒකෙන් ලැබුණු ප්‍රතිඵල සම්බන්ධව මොනතරම්නම් ප්‍රතිඵල ලැබුවා දුගතියකට වැටුන්නේ නැහැ කියලා. ඒ වගේම තිතින් කනික තේරාපදානේ එනවා එදා මම මේ විදිහට මල් 3ක් කඩලා කිකිනි මල් 3ක් කඩලා පූජා කළා. කිකිනි මල් 3ෙන් පූජා කිරීමේ පින් බලයෙන් මම 31 වන කල්පයේ ඉඳලා දුගතියකට වැටුණු බවක්වත් දන්නේ මම සිව්පිලිසිඹියාපත් අෂ්ට විමෝක්ෂ සඩබිඤ්ඤා සාක්ෂාත් කළ අන්තිමට රහතන් වහන්සේ නමකුත් උණයි කියලා. පින්වත්නි වනමල් පූජාවේ ආනිසංසත් මෙපමණයි කියන්නට බැරි තරම්. ඔය ඇත්තන්ට කැමැති පුළුවන් ආකාරයේ මල් පූජාවන් සිද්ධ කරන්න. හැබැයි එතනදී කියාව නෙමේ වැදගත් වෙන්නේ ඔබේ චිත්ත සංතතියේ පින්වත්නි තිබෙන කුසල ධර්මයෝ. ඔය ඇත්තු ප්‍රබල කුසල් ඇතිවම ඒ උතුම් කටයුත්ත සිද්ධ කරන්නට ඕන. ලෝකයට පෙනෙන්නට මල් පූජා කිරීමෙන් පින්වත්නි චිත්ත සංතතිය අභ්‍යන්තරයේ කෙලෙස් නම් තියෙන්නේ. ඒක වුණත් අකුසල බොහොමයක් සිද්ධ වන කාරණාවක් වෙනවා. නමුත් පින්වත්නි ඔය සත්පුරුෂයෝ විසින් චිත්ත සංතතිය පාරිශුද්ධව තබාගෙන ඒ උතුම් මල් පූජා කළ එහි ආනිසංස මේ මොහොතේ පටන් නිවන් දක්නා අවසන් මොහොත දක්වාම ලබා ගන්නට ධර්මයේ හැසිරෙමින් කටයුතු කර ගන්නට ඕනේ. පින්වත්නි ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි අවසරයි සුපින්වත් කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේ ධර්මයේ හැසිරුණත් පෙර අකුසලයක් නිසා හෝ පිළිකා රෝගයකින් හෝ නිදාගත රෝගයකින් පසුවන අයෙකු තව තවත් ධර්මයේ තුලම සුරක්ෂිත විය යුතු ආකාරයේ පහදා දෙන්න තෙරුවන් සරණයි කියලා. පින්වත්නි කර්මජ වශයෙන් හටගන්නා
නාම රූප ධර්ම ගැන දැනුම ඇති කරගන්න ඕන මුලින්ම ඒ අය. මුලින්ම ඒ කට්ටිය කර්මජ වශයෙන් හටගන්නා නාම රූප ධර්ම ගැන දැනුම ඇති කරගන්න ඕන. කුසල කර්මජ වශයෙන් හටගන්නා නාම රූප වැඩපිළිවෙලකට ඊට පස්සේ කටයුතු යොදා ගන්න ඕන. ඊන් පස්සේ ඒ ඇත්තෝ කුසල කර්මජ වශයෙන් හටගන්න නාම රූප වැඩපිළිවෙලකට කටයුතු කරගන්න ඕන. බලන් ඉන්නකොට අර පිළිකා රෝග ආදී නිදන්ගත රෝගවල තත්ත්වේ යටපත් වේවි. ditta ධම්ම වේදනීය වශයෙන් කුසල කර්මයේ රුකුල නාම රූප ධර්ම වලට උපකාර කරගන්නට ඕන. ඒ චිත්තජ වශයෙන් කර්මජ වශයෙන් හටගන්න රූප පැත්තෙන් ඒ වර්තමාන පිළිකාදී රෝග හැදලා ඉන්න කෙනාට සුවයක් සිතක් සාන්තියක් වන ආකාරයට ඒ කවුණු කියලා දීලා ධර්මයේ හැසිරවීම සිද්ධ කරන්නේ. එතකොට රෝගී වුණත් යටපත් වෙලා නැති වෙලා යයි. අවසරයි සුපින්වත් කල්යාණ මිත්‍ර ආර්යයන් වහන්සේ. උසස් පෙළ සිසුදැරියක් ඉන්නවා. මන් දන්න. මම විදේශගතයි පියා නැහැ. එයා බුදුන් වන්නවා පිරිත් කියනවා ප්‍රේම සම්බන්ධෙත් බිඳිලා. දිවි නහගන්න හිතෙනවාලු. එයාගේ හිත විසිරෙන ස්වභාවය වැඩි. හිතට එන්නේත් අකුසල්. හිතට එන්නේත් අකුසල් මුල් වූ සිතුවිල්ලු. බුදුන් වැන්දත් හිත ඒ අරමුණේ නෑ හිතුවක්කාරයි. පාඩම් කළත් එහෙමයි. කටකා නිසා හිතවතුන් සියල්ල තරහ කරගන්නවා. ඒ දියණියට හිත විසිරෙන එක පාලනය කරගෙන ජීවිතේ සාර්ථක කරගන්න උපදේශයක් ලබා දෙන්න. තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ කියලා. පින්වත්නි, ඒ දරුවා හරිම පුණ්‍යවන්තයෙක්. පෙර මහා පින්බලයේ නිසාම වටිනා මනුස්ස ජීවිතයක උප්පත්තිය ලැබලා ඉන්නවා. බැඳීම් ඒ කියන්නේ බැඳීම් මේ වෙනකොට අඩුයි කියලා කියන්නේ කුසලයේ හොඳට හැසිරෙන්න පුළුවන් නිදහසකුත් ඒ දරුවාට තියෙනවා කියන එක. බැඳීම් තිබුණා නම් ඒ දරුවාට විඳවන්න වෙන කරදර මේ හිතන්න කියන්නකෝ. ඒ විඳවන්න වෙන කරදර හිතලා බැලුවොත් බැඳීම් තිබ්බා නම් දරුවෝ හදන්න ඕන. විවාහ එහෙම වුණා නම් එතෙන්දි දරුවෝ අරගෙන මොන්ටිසෝරි යන්න ඕන. මහරය කීයටද ඇඟ රත් වෙන්නේ රෝහලට යන්න ඕන. දරුවා ඇඳේ තියාගෙන දරුවා ඉන්න ඇඳ යටම පැදුරක් රෙද්දක් එලාගෙන රෝහලේ බිම ඉඳිමින් දරුවෝ රැක බලා ගන්න වෙනවා. රැකියාවක් කරන්න ඕන. හැමදාම දරුවන්ට කන්න දෙන්න උයන්න ඕන. එතකොට නිදා ගන්න නැහැ. ගෙවල් හදන්න ඕන. එතකොට වැඩ මැසිමක්ම වෙන්න වෙනවා. බැනුම් අහන්න ඕන, රණ්ඩු වෙන්න ඕන. නිකන්වත් ඒ ස්වාමියා හරි භාර්යාව හරි අනියන් සම්බන්ධයක් හදාගත්තු තව තවත් ප්‍රශ්න එනවා. ওই විදිහට පින්වත්නි ගිහි ජීවිතයේ ප්‍රශ්න කන්ද කියලා ඉවර කරන්න බැරි තරම් සම්බෝධා යංගර වාසු. ගිහිගේ සම්බා සහිතයි. ඒ ධර්ම මොනතරම්නම් ඒ දරුවා මොනතරම්නම් නිදහසක්ද දැන් විඳින්නේ. ඔය මෝඩ විදියට හිතන එක නැතුව නුවණැතුව හිතන විදිහට කල්පනා කරන විදිහට ඒ දරුවාගේ නුවණස පෑදෙන ආකාරයට හිතන්න පතන්න පුරුදු වෙන්න කියන්න. ඔය ලැබිලා තියෙන ලොකුම ලාභයෙන් ප්‍රයෝජන අරගෙන ඔය තියෙන හුදකලාකමින් ප්‍රයෝජන අරගෙන සසරින් එතර වෙන්නම කටයුතු කරගන්න කියන්න. එහෙම නැතුව සියදිවි නසා ගත්තොත් මල පෙරේතියක් විදියට හරි උප්පත්තිය ලැබලා දුක් විඳින්න වෙයි. නැත්නම් අවීචී හරි උප්පත්තිය ලැබලා දුක් විඳින්න සිද්ධ වේවි. ඒ විතරක් නෙමෙයි හැම වෙලාවෙම කේන්ති ගන්නේ නැතුව ප්‍රිය වචන කතා කරන්න කියන්නේ. එහෙම නැත්නම් අවසානයේ කර්ම විපාකයෙන් දීර්ඝ සංසාරේ බොහෝ දුක් විඳින්න වේවි. තමයි යන තැන උපදින තැන ආසේර කෙනෙක් නැතිවන තරමටම හුදකලා වේවි. ඒ තත්ත්වයටපත් වෙන්නේ නැතුව ප්‍රිය වචන ආදියත් කතා කරන්න කියන්න. ධර්මයේම හැසිරෙන්න කියන්න. මේ මනුස්ස ජීවිතයේදී මඟපල් ලබා සසරින් එතර වෙන්නට අදිස්ථානශීලීව කටයුතු කරගත යුතු වෙනවා. සත්පුරුෂ පින්වත්නි, ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ. මාගේ සහෝදරයාට රෝගයක් හේතුවෙන් වර්ෂයකට 2-3 සැරයක් සිහි නැති වෙනවා. අවුරුදු 10ක සිට එවිට ඔහුවම පේන අතර
ඔහුගේ අවටි ඉන්න අපද කරන කියන දේ නැවත සිහිය පැමිණි කල පවසනවා. ඔහු අප සමග කතා කළත් අපි ඔහු දෙස නොබලනවාලු. මෙසේ බලපෑමකින් කුමක් අදහස් වෙයිද පහදා දෙන සීක්වා තිරුවන් සරණයි කියලා. පින්වත්නි, එතනදී ඒ ඔහුට පවතින අසනීප තත්ත්වයක්. ඒ කියන්නේ එහෙම දෙතුන් සැරයක් නැති මේ සිහි නැති වෙනවා නම් වර්ෂයකට දෙතුන් පාරක් සිහි නැති වෙනවා නම් අවුරුදු 10ක ඉඳන් නම් ඒක වෙන්නේ ඒක ඒ කෙනාට ඇතිවන අසනීපයක්. ඒකයි අසනීපෙහිඳ සිහි නැති වෙන්නේ. ඒ වුණාට ඔහුගේ මන ආයතනයේට ධම්මාරම්මන විදිහට අවට ඉන්න අය වුණත් පින්වත්නි දැනෙනවා. එතකොට ඒක වෙන්න පුළුවන් දෙයක්. අවට ඉන්න අය වුණත් දැනෙනවා පින්වත්නි, එහෙම වෙන්න පුළුවන්. හිතන්නකො කවුරු හරි කෙනෙක් හිත දියුණු කරගෙන අභිඥා උපදවා ගත්තට පස්සේ ඒ කෙනාගේ ඇඟ මෙතන තියේදී මෙතන ඇහැ තියෙනවා, මෙතන කනනාසය දිව ශරීරය ඔක්කොම තියෙනවා. ඒ වුණාට කලින් භවයේ නෑදෑ හිත මිතුරු ඊට කලින් භවයේ ඉප්පත්තිය ලැබූ තැන ඊට කලින් භවවල මරණය සිදු වුණු විදිය ඊට ඈත පිට භවවල වෛරක්කාරයන්ට එහෙම මුල් වෙනු කාරණා එහෙම ඇති වුණා නම් ඒ ඇතුණු විදිය ওই විදියට ඔක්කොම බලන්න පුළුවන්. ඒ විදිහට මෙතන තියෙන්නේ මන ආයතනයයි ධම්මාරම්මන වලයි ක්‍රියාපටිපාටියක්. සත්පුරුෂ පින්වත්නි, ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි කල්යාණ මිත්‍රයන් වහන්සේ මේ ලෝක ස්වභාවය තුල කර්මපටිසන් දීම හැම මොහොතෙම ਸਰව සාධාරණද? සමහර තිරිසන් සතුන් අතපය කපා දාලා එක්කෝ බැඳ දාලා කන්න නොදී කූඩු කරන් ගහනකොට මානකොට දුක් විඳිද්දි අනේ මෙහෙම වෙන්න හොඳ නෑ. මේ මුකුත් නොදන්න අහිංසකයන්ට ආදී ලෙස හිතෙනවා. උතුම් නිර්වාණ සම්පත්තිය ලැබේවා ඔබ වහන්සේට කියලා. කරුණාවන්ත සත්පුරුෂ පින්වත්නි, ඉතින් ඒ ඇත්තෝ තම තමන් කරගත්ත කර්මවලට තම තමන්ට මිදවන්න සිද්ධ වන දේ තමයි ඔය වෙලා තියෙන්නේ. ඒ අයගේ අතපය කැඩනවා නම් ඉතින් ඒ කට්ටිය අතීත භවවල අතපය අනුන්ගේ කඩලා බිනලා මාරලා ඇති. ඔවුන් දැන් අද යම් අකුසලයක් වින්නවා නම් ඒ අකුසලයට අතීතයේ කරපු අකුසල කර්ම බලපාලයන් මේ දැන් වින්න දුක් කරදරවලට. මේ සසරින් එතන නොවුනොත් අනාගතයේ ඔබට උනත් එවැනි කර්මවලට මුහුණ දෙන්න පුළුවන්. මානසන්න මොහොතේ මගපල් ලබා නැත්නම් ඕන කෙනෙකුට හිත නරක වෙන්නත් පුළුවන්. කර්මය ගැන තේරුම් ගන්නට ඕන. කර්මය ගැන තේරුම් ගන්නකොට පින්වත්නි, අතපය කැඩෙන, බිඳෙන, මියදෙන තිරිසන් සත්ව ලෝකයේ හැටි කියලා ඉවර කරන්න බැරි තරම්. වරල් කැඩෙන, බිඳෙන ඒ මාළු වුණත් කියලා ඉවර කරන්න බැරි තරම් දුක් කරදර ගොඩක් තමයි විඳින්නේ. ඒ නිසා නුවණැති පින්වතුන්, පින්වත්නි, හැම මොහොතෙම කර්මයේ ප්‍රතිසන්දීම ਸਰව සාධාරණද කියලා ඇහුවොත් ඒ අයගේ පැත්තෙන් සාධාරණ වෙනවා. හේතුව ඒ අය රැස් කරගත්ත දේ ඉතින් කොහොමත් විඳවන්න එපාය. ඒ අයගේ පැත්තෙන් කොහොමත් ඒක සාධාරණයි. වැඩිපුර ගොඩ ගහගෙන තියෙන පැත්තට වැඩිපුර බර වෙනවා. තියෙන දේවල් බුද්ධි විඳින්න වෙන්නේ, එකතු කරගත්ත දේවල් තමයි විඳවන්න වෙන්නේ. ඉතින් ඒ අයගේ පැත්තෙන් සාධාරණයි. නමුත් තමන්ගේ පැත්තෙන් ඒ කර්ම වැඩේ පිළිවෙල සාධාරණ වෙන්න ඉඩ දෙන්න එපා. සත්පුරුෂ පින්වත්නි, මගපල් ලබන්නටම කටයුතු කරගන්න ඕන. මේ මනුස්ස ජීවිතේ අපත යන්න දෙන්නේ නැතුව මෙතෙන්දි නිවන් දකින්නට වග බලාගෙන කටයුතු කරගත යුතු වෙනවා. සත්පුරුෂ පින්වත්නි, ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ අවසරයි සුපින්වත් ආර්ය මහෝත්තමයන් වහන්සේ, මේ Facebook සමාජ ජාලයේ පළවී තිබූ දෙයකි. මේ ධර්මානුකූලව පහදා දෙන්න. ඒ තමයි ප්‍රශ්නේ. අවසරයි, මාගේ යහළුවෙකුගේ මවක් මේ වන විට ඉතා අසාධ්‍ය තත්වයෙන් ICU එකේ මැසින් වලින් ඉන්නේ. ඩොක්ටර්ස්ලා ඒ මැසින් අද හවස ඔහුව දැනුවත් කරලා ගලවන්නද අහලා තියෙනවා. ඒකෙන් ඔහුට අනන්තරීය පාප කර්මයක් සිදු වෙනවාද? ඉතා ඉක්මනින් පිළිතුරු අවශ්‍යයි කියලා. ඒ සඳහා ඉදිරිපත් කළ තියෙන පිළිතුරකුත් දාලා තියෙනවා. ඒ සඳහා ඉදිරිපත් කළ තියෙන පිළිතුර තමයි ඇයට වේදනාවක් දැනෙනවාය කියා. කීම විහිළුවක්ය. රෝගියාගේ මොලේ මිය ගුසින් නම් තවදුරටත් රූප වේදනා සංඥා සංකාර විඥාන ඇත්තේ නැත.
මොලේ මියගොස් නම් ඇය දැනටමත් මියගොස් අවසංගය. මලමිනියක් නැවත මරන්නේ කෙසේදයි ඇල්වතුරත් නිවාබන පින්වතුන්ගෙන් අසමි. මෙවන් ප්‍රශ්න මෙම ගෲප් වල පළ කිරීම නුසුදුසිය. වෛද්‍ය විද්‍යාත්මක ගැටලු වලට උත්තර දෙන්නේ වෛද්‍යවරු මිස ආගමක් නොවේ කියලා. පින්වත්නි, ඒ දීලා තියෙන උත්තරේ සම්පූර්ණයෙන්ම වැරදි. ඒ උත්තරේ සම්පූර්ණයෙන්ම වැරදි. වෛද්‍ය විද්‍යාත්මක ගැටලු වලට උත්තර දෙන්නේ වෛද්‍යවරු මිස ආගමිකයන් නොවේ කියනකොට බුදුදහම ආගමක් නොවේ. බුදුදහම ආගමක් නෙමේ පින්වත්නි. ඒ වගේම වෛද්‍යවරු කියන්නේ ਸਰව බලධාරියොත් නෙමේ. වෛද්‍යවරු ඔහොම කිව්වට ඒක ඕන තරම් බොරුවන අවස්ථා තියෙන. ඇමරිකාවේ පින්වත්නි අර පැරාලිම්පික් තරඟවලට ඉදිරිපත් වෙලා දිනපු දුවක්. ඔය කිව්ව මොලේ මැවුණු තත්ත්වයෙන් අවුරුදු 4ක් එක තැන හිටියා. ඒ මව්පියෝ ඒ දරුවා බේරගත්තා. අවසානයේදී එක ඇඟිල්ලක් සොලවමින් අවුරුදු 4කට පස්සේ තමයි දරුවා ක්‍රියාකාරී තත්ත්වයටපත් උනේ. වෛද්‍යවරු නම් කිව්වේ දැන් අත්හරින්න කියලා. නමුත් මව්පිය උත්සාහය අත්හැරියේ නැහැ. අන්තිමට අවුරුදු 4කට පස්සේ සිහිය ආපු මේ පුංචි දුව ව්‍යායාම කරලා අන්තිමට පැරාලිම්පික් වලටත් ඉදිරිපත් වෙලා ඒකිනුත් පදක්කම් දෙකක්ම ලබනවා. මේ කවුන කිව්වේ වෛද්‍යවරු කියන දේ 100%ක්ම හරියන්න වෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද ඒ ਸਰව බලධාරියෝ නෙමෙයිනේ. එතකොට පින්වත්නි, වෛද්‍යවරු කියන්නේ පාචිත විඥාන ඥානයේ තියෙන අයත් නෙමෙයි. අම්මා තාත්තාගේ දේකට කොයි වෙලාවකවත් ඔය ඇත්ත හවුල් නොවි ඉන්න එක තමයි හොඳ. අම්මගේ තාත්තගේ දේවල් වලට හවුල් නොවි ඉන්න. මේ කවුන පැහැදිලි කරන්න පින්වත්නි, ඊලක චතුස්කේ, චෞර චතුස්කේ, සංගාම චතුස්කේ, පලාල චතුස්කේ කියලා චතුස්ක 4ක් ඔස්සේ බලුවොත් තේරුම් ගන්න පුළුවන්. පින්වත්නි, හිතන්නකො යම්කිසි තැනක දවල් එළුවෙක් නිදාගෙන ඉන්නවා කියලා. රාත්‍රී කාලේ එළුවා ළඟට ගිහිල්ලා ඌ මරන්න හිතාගෙන රාත්‍රියේ ආයුධයක් අරගෙන ගිහිල්ලා එතන නිදන සතාට පහර දුන්නොත්, එතන එළුවා නැතුව අම්මා හරි තාත්තා හරි හිටියොත්, ඒ පහර කාලා මිය ගියොත් ඒ අම්මා තාත්තා පහර දුන් තැනැත්තාට ආනන්තරේ කර්මය වෙනවා. ඒ වෙලාවේදී මේ සත්‍යය මරණවයි කියලා පහර දුන්නේ අම්මට හරි තාත්තට හරි හින්දා. අම්මා හරි තාත්තා හරි මරන්නට හිතාගෙන රාත්‍රී කාලයේ ගිහිල්ලා පහර දුන්නොත්, එතන අම්මා හරි තාත්තා හරි නැතුව එළුවෙකු හිටියොත් ඒ පහර වැටලා මිය ගියේ එළුවෙක් හින්දා පහර දුන්නු කෙනාට අනන්තර කර්මයක් වෙන්නේ නැහැ. අම්මා තාත්තා මරනවා කියලා හිතාගෙන මව්පියන් මරණ කෙනාට අනන්තර කර්මය වෙනවා. එළුවෙක් කියලා හිතාගෙන එළුවෙකු මරණ කෙනාට අනන්තර කර්මය වෙන්නේ නැහැ. ඒ ඒලක චතුස්ක ක්‍රමයේ අනික් ක්‍රමේ තමයි රාත්‍රී කාලේ හොරෙක් කියලා හිතාගෙන අම්මා හරි තාත්තා හරි මාන කෙනෙක්ට අනන්තර කර්මයක් වෙනවා. මව්පියෝ කියලා හිතාගෙන සොරකු මාන කෙනාට, ඒ වගේම සොරෙක්කු කියලා හිතාගෙන සොරකු මාන කෙනාට අනන්තර කර්මය වෙන්නේ නැහැ. එතකොට මව්පියෝ යයි හිතාගෙන මව්පියන් මාන කෙනාට අනන්තර කර්මය වෙනවා. මේ චෞර චතුස්කය. ඊළඟට යුද්ධයකදී හතුරු පස්සේ තාත්තා ඉන්නව දැකලා අනිත් අයට පහර දුන්නාම තාත්තා පලා යනවා කියලා හිතාගෙන අනිත් අයට පහර දෙද්දි තාත්තට පහර වැටලා මැරුණොත් ඒකෙන් අනන්තර කර්මය වෙන්නේ නැහැ. මොකද පහර දුන්නේ මේ තාත්තා මරණ අදහසින් නෙමෙයි. එතනදී පහර දුන්නොත් තාත්තා පලා යනවා කියන අදහසින්. සතුරු පස්සේ තාත්තා ඉන්නව දැකලා ඉදිරියේ ඉන්න සතුරුකට පින්වත්නි විද්දොත් ඒ හීය ඒ කෙනාගේ ඇඟ විනිවිද ගිහිලා තාත්තට වැටෙන බව දැනගෙන ඉදිරියේ ඉන්න හතුරාට විද්දාම එයාගේ ශරීරයේ විනිවිද ගිහිලා තාත්තටත් වැටලා තාත්තා මලොත් ආනන්තර කර්මය වෙනවා. ආයුධේ සුද්ධ කරන්න කියලා හිතාගෙන පිදුරු ගොඩකට අනිද්දී අම්මා හරි තාත්තා හරි එතන හැංගිලා ඉද්දි ඒ පහර වැටලා මිය ගියොත් ආනන්තර කර්මයක් වෙන්නේ නැහැ. මොකද හැබැයි කවුරු හරි කෙනෙක් පිදුරු ගොඩ යට හැංගිලා ඉන්නවා කියලා දැනගෙනම
ඒ කෙනා මරනවා කියලා පිදුරුගුවට ඇන්නොත් අම්මා හරි තාත්තා හරි එතන ඉඳලා මැවුනොත් ආනන්තර කර්මය වෙනවා. ඔන්න ওই විදිහට බැලුවාම ඔය ඇත්තෝ ඒ අම්මට තාත්තට හයි කරලා තියෙන මැසින් ගලවන්නට ඔබ අනුබල දෙන්නට එපා. ඔබ ඒකේ මැදිහත් කරුවෙක් කොටස් කරුවෙක් වෙන්න එපා. ඒක වෛද්‍යවරු තීරණය කළ සුදුසු විදිහට සිද්ධ කරાવી. පින්වත්නි මාන චේතනාවාදී එහෙම තියෙන එක පින්වත්නි සුදුසු වෙන්නේ නැහැ ඔය අවස්ථාවේදී. ඔය ඇත්තෝ මිදිලා කටයුතු කරන එක වඩාත් යෝග්‍යයි. ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි අවසරයි පින්වත් කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේ අත්හැරීම ලෙස ධර්මයේ සඳහන් වෙන්නේ සිතින් අත්හැරීමද අත්හැරීම පිළිබඳව උදාහරණ සහිතව කරුණාවෙන් පහදා දෙන සීක්වා තෙරුවන් සරණයි කියලා. පින්වත්නි අත්හැරීම විදිහට ධර්මයේ සඳහන් වන ස්ථාන අපිට කීපයක් හම්බ වෙනවා. තදංග ප්‍රහාන විදිහට පින්වත්නි අත්තරින්න ඕනේ නැත්තටම නැති කරලා දාන්නට ඕනේ කුසල සිතින් අකුසල ධර්මියෝ තදංග ප්‍රහානයේ විදිහට. විස්කම්බන ප්‍රහානයේ විදිහට ධාන බලයෙන් කාමච්ඡන්ද ව්‍යාපාද තින මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා ආදී කෙලෙසුන් නැති කරන්නට ඕන අත්තරින්න ඕන. සමුච්ඡේද ප්‍රහානයේ විදිහට සහ මුලින්ම නසන්න අත්තරින්නට ඕන මාර්ග හිතින්. පටිපස්සද්දී ප්‍රහාන විදියට ඵල සිතින් නිස්සන ප්‍රහාන විදියට පින්වත්නි නිවනි. අන්න ඒ තදංග විස්කම්බන සමුච්ඡේද පටිපස්සද්දී නිස්සන විදියට අත්හරින්න ඕනේ සම්පූර්ණයෙන්ම අත්හරින්න ඕනේ. ඒත් පින්වත්නි අත්හැරිය හැකි තත්වයට තමන්ව පත් කර ගන්න ආතෙක් ඒ හැකියාව නැති කර ගන්න නම් එපා. පින්කම් කරමින්ම ධර්මයේ හැසිරෙන පාරමිතාම සම්පූර්ණ කරගන්න නැත්නම් දන් දීමත් ඇල්ල සිල් රැකීමත් ඇල්ල භාවනා ආදියත් ඇල්ල අන්තිමට හේතු සම්පාත් නැතිව කන්නත් නැතුව ඉන්න හිටින්නත් නැතුව ඇස් පේන්නෙත් නැතුව කන් ඇහෙන්නෙත් නැතුව නිවන් දකින්නකම් ඕන කරන නාම රූප ධර්මයන්ට උපකාර වන පත්‍ය ධර්මයන්ට අදාළ කර්ම රැස් කරගන්න නැතුව කටයුතු කරලා ඒවා අත්හැර ඉන්න ගියොත් අන්තිමට ඔය ඇත්තන්ට නිවනම තමයි අත්හැරලා යන්නේ. ඒ නිසා අත්හරින්නට ඕන සහ මුලින්ම කෙලෙසුන් නසන්න ඕන කෙලෙසුන් ධර්ම මාර්ගය අත්හරින්න එපා. ආර්ය අෂ්ටාංගික මාර්ගය අත්හරින්නට එපා. සත්පුරුෂ පින්වත්නි ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට নমස්කාර වේවා. භාග්‍යවතුන් වහන්සේගේ තෙමගුල හා පළමු ධර්ම දේශනාව සිදු වූ පුණ්‍ය භූමි වන්දනා කර සංවේගී උපදවා ගත යුතු බව මහා පරිනිබ්බාන සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා. බොහෝ දෙනෙකු මෙම සංවේගී ඇති කර ගන්නවා කියන වචනය හඬනවා දුක් වෙනවා යන අරුතෙන් වරදවා වටහාගෙන එම භූමි වලට ගිහින් දුක් වෙන්න හඬා වැළපෙන්න බුදුරජාණන් වහන්සේ උපදේශ දුන්නේ නැති බවත් එම කොටස් ත්‍රිපිටකයට පසුව එකතු කවුණු කියලා කියමින් එම පුණ්‍ය භූමි වන්දනා කිරීම ගැන සැක ඇති කර ගන්නට උත්සාහ කරනවා. පින්වත් ස්වාමින් වහන්සේ සංවේගයට පත්වෙනවා යන වචනේ නිවැරදි අර්ථය අප පැහැදිලි කරගත යුත්තේ කෙසේද? ඔබ වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් මේ පහදා දෙන සේක්වා තෙරුවන් සරණයි කියලා. කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි සංවේගය කියලා කියනකොට සංවේග වස්තු 8ක් තියෙනවා. ඒ තමයි ජාති සංවේගය, ජරා සංවේගය, ව්‍යාධි සංවේගය, චුති සංවේගය, අපාය සංවේගය, අතීත දුක්ඛ සංවේගය, වර්තමාන දුක්ඛ සංවේගය, අනාගත දුක්ඛ සංවේගය කියලා. මෙයට දුක් විදිහට දකින නුවණ, තිලක්ෂණේ දකින නුවණ, සංස්කාරයන් ස්ථීර නැහැ කියලා දැනගෙන එහි භයානක ආකාරයේ සලකා උපන් නුවණ පින්වත්නි මෙන්න මේ සංවේගී වෙනවා. එතකොට සංවේග වස්තු කියලා කියන්නේ කනගාටුවට හේතු වන මේ වස්තුවට. කනගාටුවට හේතු වන මේ වස්තුවට අනුව
තිලක්ෂණේ දක්නා නුවණින් සංස්කාරයන් ස්ථීර නැහැ කියලා හිතාගෙන දහම් සංවේගයක් ඇති කරගන්නේ. ඇඬීමක්, වැළපීමක්, විලාප තිබීමක්, කෑ ගැහිීමක්, පින්වත්නි ශෝකපරිදේව දුක් දෝමනස්යක් කිරීමක් නෙමෙයි. ඒවා කරන්නේ අකුසල සිත් වලින්. භාග්‍යවතුන් වහන්සේ කොයි වෙලාවකවත් අකුසල සිත් වලින් කටයුතු කරන දෙයක් අනුමත කරනවද? භාග්‍යවතුන් වහන්සේ ප්‍රතිසේප කළ කුසල සුභ සම්පදා කළ කුසල් වලටමනේ උනන්දු කරවන්නේ. කුසල් උපදවා ගන්න නොය ඇත්තන්ට කියන්නේ. පින්වත්නි සංවේචනීය සූත්‍රයේ මෙහිම සඳහන් වෙනවා. මහණෙනි සදහැති කුල පුතෙකු විසින් දකින්න ඕන සංවේග කරන්න ඕන ස්ථාන හතරක් තියෙනවා. ඒ හතර මොකද්ද? මහණෙනි මේ තථාගතයන් වහන්සේ ඉපදුණු තැන කියලා සදහැති කුල පුත්‍රයෙක් විසින් සංවේගය ඇති කර ගන්න ඕන. මහණෙනි මේ තථාගතයන් වහන්සේ අනුත්තර සම්මා සම්බුද්ධත්වයේ අවබෝධ කරගත් ස්ථානයේ කියලා සද්ධාවන්ත කුල පුත්‍රයෙක් විසින් දහම් සංවේගය ඇති කර ගන්න ඕන. මේ තථාගතයන් වහන්සේ අනුපාදිශේෂ පරිනිර්වාණයෙන් පීනුවපු ස්ථානයේ කියලා සදහැති කුලපුත්‍රයේ දහම් සංවේගය ඇති කර ගන්න ඕන. මේ තථාගතයන් වහන්සේ විසින් අනුත්තර ධර්ම චක්‍රයේ පැවැත් වූ ස්ථානයේ කියලා පින්වත්නි සදහැති කුලපුත්‍රය විසින් දහම් සංවේගය ඇති කර ගන්න ඕන. මේ තමයි සංවේගය ඇති කර ගන්න ඕන ස්ථාන හතර. එතනදී පින්වත්නි අර කිව්ව ආකාරයට සංවේගය ඇති කර ගන්නට ඕන. සත්පුරුෂ පින්වත්නි ඊළඟට අහලා තියෙන ප්‍රශ්නය අවසරයි සුපින්වත් ස්වාමින් වහන්සේ යම් රෝගියෙක්ගේ හදවත ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ පින්වත්නි විනාශ ලියමු කියන එක්කෙනා විසින් අහලා තියෙන්නේ පින්වත් ස්වාමින් වහන්සේ හොරෙක් අපේ වස්තු පැහැර ගනිද්දී එයාලට දඬුවම් නොකර අපිත් පෙරබවවල මෙහිම හොරකම් කරලා ඇති කියලා හිතලා එයාලට නීතිය ක්‍රියාත්මක නොකර සිතෙන් දැවෙමින් තැවෙමින් ඉන්න එක හරිද? එහෙම ඉන්න විට හොරාද තව තව හොරකම් කරයි. වරදට දඬුවම් කළ විට මේ නිසා මා හොරකම් නොකළ යුතුය සිතා කටයුතු කරයි. අපටද සිත් තැවීමක් නැතුව සිටිය හැකි. හොරාද අකමැත්තෙන් වුවද අකුසල රැස් කරගෙන සිටී. මෙවන් අවස්ථාවක අප කල යුත්තේ එලෙස හොරාට හොරකම් කිරීමටදී මේ අපගේ කර්මය යැයි සිතා ද්වේෂයේ උපදව සිටීමද ඔවුන්ට හොඳක් වන ලෙස හිතේ තරහක් නැතිව නීතිය ක්‍රියාත්මක කර හොඳ අනාගතයක් සකසා දීමද පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ ගිහි ජීවිතයේ ගත කරන ඔය ඇත්තන්ට උට්ටාන සම්පදා ආරක්ක සම්පදා කල්යාණ මිත්‍රතා සමජීවිකතා කියලා දේශනා කළා. ඉතින්දී ආරක්ක සම්පදා කිව්වේ සොර සතුරන්ගෙන් එහෙම ආරක්ෂා කරගන්න එකටනේ. ගම් වතුර ගිනි ආදී විපත් වලින් විශේෂයෙන් සොර සතුරන්ගෙන් එහෙම ආරක්ෂා කරගන්න එකනේ. ඔය ඇත්ත ආරක්ෂා කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඇයි බුද්ධ වචනයට පිටපාන්නේ? හොරකම් කරන්න ඉඩ දෙන එක නෙමෙයි කරන්නට ඕනේ. වරදට දඬුවම් කරන්නට ඕනේ. බුදුදහමේ පින්වත්නි වැරදි වලට දඬුවම් දෙනවා. බුදුදහමේ විනය නීති දිහා බලන්න. එතකොට ඔය ඇත්තන්ට කෙනෙක්ව මැරුවා හා සමාන වන පරාජිකාවක් වුණාම පින්වත්නි පරාජිකාව කෙනෙක් මැරුවා හා සමාන විදියට තේරුම් ගන්න ඕන. ගිහි ජීවිතේ ගත කරන කෙනෙක් මැරුවා වගේ තමයි පැවිදි ජීවිතේ ගත කරන කෙනෙක් පරාජිකා වුණොත් නැවත කිසි දෙනෙකු උපසම්පදා වෙන්නත් බෑ. විනය නීති ක්‍රියාත්මක කරලා දඬුවම ඇති බව තේරුම් යන විදිහට කටයුතු කරන්න. වරදට බය වෙන්න ඉඩ හරින්න. වරදට බය ඇති කරවන්න. ඒකිනා පින්වත්නි වරදට බය ඇති කරවලා නිවැරදි කෙනෙක් වන තත්ත්වයට පත් කරලා සකස් කරගන්න. එකපාරක් වැරදි කළා කියලා ඔහු වැරදිකාරයෙක් කියලා හංවඩු ගහන්න එපා. ඔබ කල්යාණ මිත්‍රයෙක් වෙලා ඔහුට වරදින් නිවැරදි වෙලා ඒ නිවැරදිව ජීවිතේ ගත කරමින් ඒ කරගත් අකුසල කර්මයේ වෙනුවට බොහෝ පින් කරගෙන මුළු ජීවිතේම පින්කමක් කරගන්න වැඩි කාලයක් ධර්මයේ හසුරවන්නට ඔය ඇත්ත කල්යාණ මිත්‍රයෙක් වෙන මඟ පෙන්වන්න. පින්වත්නි වරදට බය වෙන්න ඉඩ අරින්න. නිවැරදි කෙනෙක් වෙන්නට නිවැරදි කෙනෙක්ගේ තත්වයට සකස් කරගන්න. මේ ලෝකේ වැරදි නොකරපු කවුරුවත් නැහැ. පින්වත්නි ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි
අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ. නිවසින් පිටත භාවනා කිරීමටත් බුද්ධ වන්දනාවටත් ස්ථානය සකස් කිරීම හොඳයිද? එය ඉදිකිරීමේදී සලකා බැලිය යුතු කරුණු තිබෙනවාද? අනුකම්පාවෙන් පැහැදිලි කර දෙන සීක්වා තිරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේ කියලා. සත්පුරුෂ පින්වත්නි, නිවසින් පිටත භාවනා කරන්න බුද්ධ වන්දනාවට ස්ථානයක් සකස් කරගන්න එක මොන තරම් හොඳද? ඔය ඇත්තු ඉතින්දි අරඤ්‍යගත වූවා, රුක්කමූලගත වූවා, ශුන්‍යාගාරගත වූවා කියන කවණු වලට වැඩි ඉඩක් දීලා ගස් කොළන් එක්කම ඒ වනාන්තර පසුබිමක් එක්ක සකස් කරගන්න. විවේකීව භාවනා කරන්න පුළුවන් නිදහස් තැනක් නිර්මාණය කරගන්න. එතනදී පින්වත්නි, ඔය ඇත්තු හිතේ ස්වභාවයේ තීරුම් අරගෙන ඔය ඇත්තන්ගේ හිතට ගැළපෙන ආකාරයේ පරිසරයක් නිර්මාණය කරගන්න. භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙනකොට පින්වත්නි, බටහිර දිසාව, නැගෙනහිර දිසාව, ඒ වගේම උතුරු දිසාව, ඒ වගේම පින්වත්නි දකුණු දිසාව කියන දිසා හතෙන්ම නැගෙනහිර දිසාව තමයි සුදුසු කියලා දැකලා පරියංකයෙන් වජ්‍රාසනය තුල වැඩ හිටියේ. එතකොට නැගෙනහිර දිසාව සුවිශේෂී වෙනවා. භාග්‍යවතුන් වහන්සේගෙන්ම පින්වත්නි ඒ කරුණ ආදර්ශයට අරගෙන ඔය පින්වතුන් නැගෙනහිර දිසාව ගන්නවන වඩා සුවිශේෂී කොහොම වුණත් පින්වත්නි සුදුසු විදිහට කටයුතු කරන එක දිසා වන්දනාවක් නෙමෙයි. භාග්‍යවතුන් වහන්සේ පෙර දික වජ්‍රාසනය සකස් කරගත් හේතුව ගැන කල්පනා කරලා ඔය ඇත්තොත් නිවෙස්වල බුද්ධ මන්දිරය ඒ විදිහට සකස් කරගන්න. කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි, එතකින් ප්‍රශ්න අවසන් වෙනවා. සත්පුරුෂ කරුණාවන්තෝ යතුමි භයානක සසරින් එතර වෙන්නට යහුසුලුව කටයුතු කරගන්න එක මොහොතක්වත් කාලේ අපත යන්නට දෙන්න නම් එපා. පින්වත්නි, මනුස්ස ජීවිතي අපත යන්න දෙන්න නම් එපා. ඔය බැඳීම් తాවකාලිකයි, ඔය ගොඩනගා ගන්න දේවල් తాවකාලිකයි, ඔය දත් ටික පවා తాවකාලිකයි, ඔය කිස් පවා తాවකාලිකයි, ඔය සමතාවකාලිකයි. ජරා ජීවන්ත කණ්ඩිච්ඡං පාලිච්ඡං චරිතවත ආයනෝ සංහානින්ද්‍යානම් පරිපාකෝ. පින්වත්නි, දිරා යන ඔය දේවල් මාන්නයට පත්වෙන ලෙඩවන උප්පත්තිය ලබන ශෝකපය දුක්ඛ දෝමනස්යන්ගේ ගොතුරු වුණු ඒවායින් පීඩාවට පත්ින්න ඔබ එයින් මිදෙන්නට කටයුතු කරගත යුතුම වෙනවා. සත්පුරුෂ පින්වත්නි, මෙතෙක් වේලා ධර්ම සාකච්ඡා කරමින් සිදු කරගත් පුණ්‍ය සම්භාරය මියගිය සසරගත නෑදෑයිනට අනුමෝදන් වේවායි කියලා සාත්නාදයක් පවත්වන්න. දෙවියෝ මේ පින් අනුමෝදන් වේවායි කියලා සාත්නාදයක් පවත්වන්න. නිවන් දකින්නට මේ පින් හේතු සම්පත් වේවායි කියලා සාත්නාදයක් පවත්වන්න. සත්පුරුෂ පින්වත්නි, මිනිපුර අමාසන් තපුවනාරාම සේනාස් නිර්මාණය කරපු සුපින්වත් ව්‍යාපාරික ජයලාල් මැතිතුම්, ඒ පින්වන්ත මැතිණිය දූ දරුවන්, ඒ සත්පුරුෂයිනට ඒ වගේම අදත් මේ උතුම් කටයුතු මෙහෙවමින් කටයුතු කරන අප ශිෂ්‍ය පින්වන්ත අපරැකේ පඤ්ඤාසාර පින්වත් පොඩි හාමුදුරුවන් වහන්සේට, ඒ වගේම සියලු ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලාට ධර්ම ප්‍රශ්න ඇසූ සාකච්ඡා හා සම්බන්ධ වූ පින්බර සත්පුරුෂ ඔබ සියලු දෙනාට තුනුරුවන්ගේ සරණින් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිච්ඡතු. තෙරුවන් සරණයි.